මේක මෙහෙමයි. දැන් මේ පේපර් එකේ බලාපොරොත්තුව දරුවනේ මෙහෙම දෙයක්. දැන් ඔයගොල්ලෝ විභාගෙට දැන් අපි MCQ ප්‍රශ්න පත්‍ර රාශියක් ඔයගොල්ලෝ සාකච්ඡා කරලා තියෙනවා. ඊට අමතරව ව්‍යුහගත රචනා ප්‍රශ්න සාකච්ඡා කරලා තියෙනවා. මේකෙදී මම බලාපොරොත්තු වෙන්නේ මේක ආදර්ශ රචනා ප්‍රශ්න පත්‍රයක්. ඒකේ ප්‍රශ්න කියවලා තේරුම් ගන්න ඕනේ. සහ ප්‍රශ්න කොහොමද අහන්නේ? ප්‍රශ්නවල සංයුතිය, සංගර්භය කොහොමද තියෙන්නේ? විචලනය වෙන්නේ කොහොමද? සහ කොහොමද ඔයගොල්ලෝ හරියාකාරව ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න ඕනේ කියන එකයි මේකේ මගේ බලාපොරොත්තුව. ඉතින් ප්‍රධාන වශයෙන් මුලින්ම ඔයගොල්ලෝ කරන්න ඕනේ මේක ඩවුන්ලෝඩ් කරගෙන ඔයගොල්ලෝ පොඩ්ඩක් පොඩි වෙලාවක් අරගෙන වැඩි අමාරු කරලා නැහැ. හැබැයි පේපර් එකේ ස්ට්‍රක්චර් එක සහ ප්‍රශ්න කොහොමද නිර්මාණය වෙන්නේ කියන අවබෝධයක් ලබා දීමයි ප්‍රධාන පරමාර්ථය. ඒ නිසා ඩවුන්ලෝඩ් කරගෙන ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඒක ફોකස් කරන්න. හොඳට ફોකස් කරලා ප්‍රශ්නයට හොඳට කියවන්න. මම රචනා ප්‍රශ්නවල දරුවන්ගේ දකින්න ලොකුම දුර්වලතාවය දරුවෝ කියවන්නේ නැහැ. අවබෝධ කරගන්නේ නැහැ. ඒ නිසා මොකද ප්‍රශ්නේ අහන්නේ මොකද්ද කියලා ඒගොල්ලෝගේ මනසට ඇවිල්ලා නැහැ. ඉතින් ඔයගොල්ලෝ පාඩම් කරනකොට දීපුවා පුතා මොකද්ද කරන්න ඕනේ? ඔයගොල්ලෝ වැඩ කරගෙන යද්දි හොඳට නෝට්ස් කියවන්න. ක්ලැරිෆයි කරගන්න. ඒ කියවන එක අවබෝධ කරගන්න උත්සාහ කරන්න. අවබෝධය නැති එකයි ගොඩක් වෙලාවට ප්‍රශ්න රචනා ප්‍රශ්නවල ලකුණු අඩු වීමට ළමුන් තුල තියෙන ලොකුම දුර්වලතාවය මම දකින්නේ. ඒලා අවබෝධ කරගන්න බෑ. ඉතින් ඒ එරර් එක මිනිමයිස් කරගෙන වැඩ ටික කරගන්න. මේකෙන් මගේ ටාගට් කරන්න පුතාලාට මොකද එසේ එකට කොහොමද පිළිතුරු ලියන්නේ, පිළිතුරු ගොඩනගා ගන්න කොහොමද කියන එක අවබෝධයක් ලබා දෙන්න. ඉතින් මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ලින්ක් එක දාන්නම්. PDF එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. නැත්නම් රික්වෙස්ට් කරොත් මට ඒක එවන්න පුළුවන්. ඉතින් ප්‍රධාන වශයෙන් පහසුම දේ තමයි ඔයගොල්ලන්ට ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනනේ PDF එක ඩවුන්ලෝඩ් කරලා මුලින් පේපර් එක කරලා ඊට පස්සේ ඩිස්කෂන් එකට සහභාගී වෙන්න. ඉතින් මම පේපර් එක ෂෙයා කරන්නම්. ඔන්න බලන්න මේක අමාරු නැහැ. හැබැයි තියෙන්න ඕනේ ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ කොයි විදිහටද ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය සැකසීලා තියෙන්නේ කියලා. ඊට අමතරව දරුවෝ මම තව දෙයක් බලාපොරොත්තු වෙනවා. දැන් මේකේ මේ ප්‍රශ්නයක් කිරීමේ පරමාර්ථය, ප්‍රශ්නයකට පිළිතුරු සැපීමේ පරමාර්ථය මේකේ උත්තරේ ගන්න එක විතරක් නෙමෙයි. මේකෙන් තව ප්‍රශ්නයක් ඇහුවොත්, මේ හා සම්බන්ධ තියරි පදනම් කරගෙන ප්‍රශ්නයක් ඇහුවොත් කොහොමද අපි ඒක සාර්ථකව පිළිතුරු ගොඩනගා ගන්නේ, නිවැරදි පිළිතුරු ලබා ගන්න කියන එකයි වැදගත් දේ. ඉතින් ફોකස් කරමු. පළවෙනියෙන්ම ප්‍රශ්නේ බලන්න. ප්‍රශ්නාංක 1 හොඳට ફોකස් කරන්න. හොඳට කියවන්න, පැහැදිලිව කියවන්න. බලන්න මොකද ඒක අහන්නේ. පහත දැක්වෙන්නේ ජීවයේ මූලික තැනුම් මේකකය හඳුනා ගැනීම සඳහා ගුරුතුමිය ප්‍රදර්ශනය කළ පින්තූර සටහනයි. අනිවාර්යෙන් දැන් ප්‍රශ්න අහන්නේ ඔය වගේ. ඉස්සර නම් අහනවා ශාක සෛලයේ කොටස් ටික නම් කරන්න, සත්ත්ව සෛලයේ කොටස් ටික නම් කරන්න. එහෙම නෙවෙයි. දැන් මේක නිකන් ප්‍රායෝගික විදියට ප්‍රශ්න අහන්නේ. ශාක සෛලයේ, සත්ත්ව සෛලයේ සහ ඒ සෛලීය කෘත්‍යයන්. ඒව කොහොමද එකිනෙකින් වෙනස් වෙන්නේ? ඒ කෘත්‍යයන් වල බලපෑම, ඒ කෘත්‍යයන් කොහොමද ඊළඟ පරම්පරාවකට වැදගත් වෙන්නේ? මේ එක ඉන්ද්‍රිකා මගින් මොන ක්‍රියාවලින්ද පාලනය කරන්න වගේ දේවල් තමයි දැන් ගොඩක් වෙලාවට ප්‍රශ්නවලදී ඕගොල්ලොන්ට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් හොඳට ફોකස් කරන්න දරුවෝ. මේක වැදගත් දෙයක්. දැන් මෙතන සෛල දෙකක් තියෙනවා. එකක් තමයි x හා අනිත් එක y. ඉතින් මේගොල්ලෝ කියලා නැහැ මොකද්ද ශාක සෛලය, මොකද්ද සත්ත්ව සෛලය කියලා. හොඳට බලන්න ફોකස් කරන්න ප්‍රශ්නේ. ජීවයේ මූලික තැනුම මේකගේ හඳුනා ගැනීම සඳහා ගුරුතුමිය ප්‍රදර්ශනය කළ පින්තූර දෙකක් කියලා විතරයි තියෙන්නේ. ඊට පස්සේ අපෙන් අහනවා පළවෙනි ප්‍රශ්නය x හා y නම් කරන්න. ඉතින් මේ දරුවනේ ඔයගොල්ලෝ උත්තර ලියන්න ඒ සමගාමීව හරි වැරදි මාක් කරගෙන යන්න, තේරුම් අරගෙන යන්න මොනවද වැරදි. මේවා සරල ප්‍රශ්න. මට ඕනේ ඔයගොල්ලන්ට අර පේපර් එකේ ස්ට්‍රක්චර් එක කොහොමද පේපර් එකකට පිළිතුරු ලියන්නේ, රචනා ප්‍රශ්න කොහොමද නිර්මාණය වෙන්නේ කියන එක ගැන අයිඩියා එකක් දෙන්න. ඉතින් හොඳට ફોකස් කරන්න. x හා y නම් කරන්න. මොකුත් දීලා නැහැනේ. හැබැයි සෛලයක් කියලා දීලා තියෙනවා. මේ බලන්න. x සෛලය, y සෛලය. ඒකට ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මේ තියෙන පටකයක්ුත් නෙමෙයි, අවයවයකුත් නෙමෙයි, පද්ධතියකුත් නෙමෙයි. මේ තියෙන තනි සෛලය. ජීවිත තැනුම මේක කියන්නේ සෛලය. පදාර්ථ තැනුම මේක කියන්නේ පරමාණුව. හැබැයි ජීවීන් අපි ශාක වගේ දේවල් ගත්තාම අපේ තැනුම මේක කියන්නේ සෛලය. ඉතින් කොහොමද ඔයගොල්ලෝ ශාක සෛලය පහසෙන්ම වෙන් කරගන්නේ? මූලිකම ක්‍රමවේදය තමා ශාක සෛලයේ, සත්ත්ව සෛලයේ වෙන් කරගන්න ප්‍රධානම ක්‍රමවේදය තමා දරුවෝ සෛල බිත්තිය. හොඳට බලන්න, හොඳට ફોකස් කරන්න. මේ සෛල වර්ග දෙකේ සෛල බිත්තියක් තියෙන මොකේ විතරද? ශාක සෛලයක විතරයි සෛල බිත්තිය කියන ව්‍යුහය තියෙන්නේ. සත්ත්ව සෛලයක සෛල බිත්තියක් නිර්මාණය වෙලා නැහැ. ඉතින් මේ දෙක වෙන් කරාම ඔයාලට පැහැදිලිව පේනවා මේකේ වටේට තියෙන ප්ලාස් පටලේ විතරයි. හැබැයි මේකේ ප්ලාස් පටලේට අමතරව සෛල බිත්තියකුත් මේ වටේට නිර්මාණය වෙලා තියෙනවා. ඒ හින්දා අපිට පහසුවෙන් මේ දෙක වෙන් කරගන්න පුළුවන්. x කියන්නේ ශාක සෛලය, y කියන්නේ සත්ත්ව සෛලය. x කියන්නේ ශාක සෛලය, y කියන්නේ සත්ත්ව සෛලය. x ශාක, y සත්ත්ව. හරි. ඊළඟට අපි ඊළඟ කොටසට යමු. රූපයේ
BCDE කොටස් නම් කරන්න වැදගත් කොටසක් BCDE ඉතින් දරුවෝ මේක BCDE විතරක් නම් කරනවට වඩා මම කැමතියි සියලුම කොටස් ඔයගොල්ලන්ට මතක් කරගෙන යන්න බලන්න හොඳට ફોකස් කරන්න මේකේ රූප සටහන මම ඔක්කොම විස්තර කරගෙන යන්නම් පළවෙනි එක නම් ඒ කියලා කියන්නේ සෛල බිත්ති පැහැදිලිව පේනවා මේක ඇඳලා තියෙන ගහලා තියෙනවා සත්ත්ව සෛලයක සෛල බිත්තියක් නැති නිසා ඒක සත්ත්ව සෛලය තුල නම් කරලා නැහැ ඊළඟට B කියන කොටස බලන්න ශාක සෛලයේ සත්ත්ව සෛලයේ දෙකටම පොදු එකක් එහෙනම් ඒක B කියන්නේ ප්ලාස්ම පටලයක් මේක ප්ලාස්ම පටලය ඒකටම අපි කියනවා සෛල පටලය කියලා ඊළඟට C කියන එක බලන්න C තියෙන සත්ත්ව ශාක සෛලයේ විතරයි ඒ නිසා අපි ફોકસ කරන්න ඕනේ විශාලව මාක් කරලා තියෙනවා එහෙනම් ඒක විශාල මධ්‍ය රික්තකයක් කියලා අපිට සැලකීමක් සිදු කරන්න පුළුවන් නම් කිරීමක් සිදු කරන්න පුළුවන් විශාල මධ්‍ය රික්තක ඊළඟට බදාරුවන්නේ D කියන එක ශාක සත්ත්ව දෙකේම තියෙනවා දැන් අපි හරිත ලවය කියන ව්‍යුහය ගත්තොත් හරිත ලව තියෙන්නේ ශාක සෛල වල විතරයි හැබැයි මේකේ D කියන එක ශාක හා සත්ත්ව දෙකේම නම් කරලා තියෙනවා එහෙනම් මේ D කියන්නේ අනිවාර්යෙන් දෙකටම පොදු මයිටොකොන්ඩ්‍රියා සාමාන්‍ය මයිටොකොන්ඩ්‍රියාවේ හරිත ලවයේ ව්‍යුහයෙන් ටිකක් සමානයි හැබැයි ඒකේ පොඩි වෙනස්කමකුත් තියෙනවා මම ඒක සත්ත්ව සෛලයට ආවට පස්සේ ඔයගොල්ලන්ට පෙන්නන්න මම නෝට් එකේ අදාළ තැන ගිහිල්ලා ඔයගොල්ලන්ට ඒක පෙන්නන්න ඊට කලින් දැන් මේක සරලවම මේක වෙන් කර ගන්න පුළුවන් හඳුනා ගන්න පුළුවන් මොකද මෙතන දෙකේම ශාක සත්ත්ව සෛල දෙකේම D කියන රූපේ නම් කරලා තියෙන හින්දා ඒක කෙලින්ම මයිටොකොන්ඩ්‍රියා කියලා අපිට ගන්න පුළුවන් ඊට පස්සේ C කියන එක ඔයගොල්ලන්ට තේරෙනවා හැටි මණ්ඩි වගේ තියෙන්නේ හැටි එක මත එක පිළියෙල වීමක් සිද්ධ වෙන්නේ කියන්නේ ඒක මොකද්ද ඒකේ තියෙන අනිවාර්යෙන් ගෝල්ගි සංකීර්ණය ඒක තමයි නිරූපණය කරන්නේ ඉතින් මුලින්ම ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන දේ ඔය කොටස් ටික නම් කරන්නේ හරි හරි දැන් මූලිකවම අපි කරා දරුවනේ මොකද්ද කරේ සෛලයේ කොටස් ටික හඳුනා ගැනීම සිදු කරා ඊළඟට අපිට මොකද්ද කරන්න තියෙන පුතා ඒ හඳුනාගත්ත කොටස් ටික මොකද්ද අපි ඊට පස්සේ කරන්න ඕනේ ඒවා ටික නම් කිරීම බලන්න මේගොල්ලෝ ඔක්කොම අහලා නැහැ මම දැන් කලින් ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්න ඕනේ හින්දා ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් අවශ්‍ය නිසා තමයි කොටස් ටික සියලුම කොටස් ඔයගොල්ලන්ට හඳුන්වලා දුන්නේ හැබැයි මේගොල්ලෝ අහන්නේ කීපයයි B C D අපි ඒවා ටික මුලින් නම් කරලා යමු ලියන්න B කියන්නේ මොකද්ද ප්ලාස්ම පටලය B කියන්නේ ප්ලාස්ම පටලය C කියන්නේ විශාල මධ්‍ය රික්තකය D කියන්නේ මයිටොකොන්ඩ්‍රියා E කියන්නේ ගොල්ගි දේහය සංකීර්ණය නැත්නම් ගොල්ගි සංකීර්ණය කිව්වත් හරි ගොල්ගි දේහය කියලා නම් කරලා ලකුණු දෙන්න තිබ්බා A C D E හරි ඊළඟට තුන්වෙනි කොටස එහි ව්‍යුහය සෑදීමට දායක වන ප්‍රධාන පොලිසැකරයිඩය නම් කරන්න එහි ව්‍යුහය මොකද්ද මේ සරලයි ඒ කියන්නේ සෛල බිත්තිය ඔයගොල්ලෝ ඉගෙන ගන්නේ 10 වසරේ පළවෙනි පාඩමේ ඒකදී අපි කාබෝහයිඩ්‍රේට් මොනොසැකරයිඩ් ඩයිසැකරයිඩ් පොලිසැකරයිඩ් වල බෙදනවා පොලිසැකරයිඩ් යටතේ උදාහරණ තුනක් සාකච්ඡා කරනවා සෙලියුලෝස් පිෂ්ඨය ග්ලයිකෝජන් ඉතින් මේකේ ග්ලයිකෝජන් නෑ ග්ලයිකෝජන් තියෙන සතුන්ගේ විතරයි පිෂ්ඨයේ තියෙන ශාකවල සංචිතයක් විදිහට ඒ ශාක සෛල බිත්තිය නිර්මාණය කිරීමට වැදගත් වෙන්නේ දරුවනේ මොකද්ද පොලිසැකරයිඩ් ඒකට අපි කියන්නේ මොකද්ද සෙලියුලෝස් කියන පොලිසැකරයිඩ් එකයි දායක වෙන්නේ හරි ඊළඟට දරුවෝ ඒක තුන්වෙනි කොටස හතරවෙනි කොටස බලන්න x සහ y අතර වෙනස්කම් තුනක් ඔන්න ඕවා තමයි දැන් ගොඩක් වෙලාවට අහන්නේ x කියන්නේ මොකද්ද ශාක සෛලය y කියන්නේ සත්ත්ව සෛලය ශාක හා සත්ත්ව සෛලය අතර තියෙන වෙනස්කම් තුනක් තමයි ප්‍රශ්නය අහන්නේ අපි චූට්ටක් පොඩ්ඩක් එක එන්න කලින් සෛල කියන දේ පොඩ්ඩක් මතක් කරලා ඉමු කියලා මට හිතුණා අපි යමු ශාක සෛලය කියන කොටසට පාඩමේ තේරුම් ගන්න ඕනේ වැදගත්ම පාඩමක් ඔයගොල්ලෝ විභාගයට ගොඩක් වෙලාවට ප්‍රශ්න නිර්මාණය විය හැකි පාඩමක් ඒ හින්දා හොඳ අවබෝධයක් හොඳ තේරුමක් පැහැදිලි අවබෝධයක් මේ පාඩම සතු ඔබ සියලු දෙනා සතුවම තිබිය යුතුයි. ඉතින් මේකේ මූලිකම දේ තමයි දරුවෝ මේ පාඩමේ මුලින්ම ඔයගොල්ලෝ දැනගන්න ඕන concept එක තමයි මේ සෛලය. සෛලය කියන එක මුලින්ම නිරීක්ෂණය කරේ කවුද? රොබර්ට් හුක් කියන විද්‍යාඥයා. එයා මුලින්ම නිරීක්ෂණය කරන්න භාජනය කරේ මොකද්ද? කිරලැබයක ඡේදයක්. කිරලැබයක් අරගෙන ඒක ඡේදයක් අරගෙන ඒ ඡේදය එයා නිරීක්ෂණය කරා. ඒකෙදී එයා සෛල හරියට එයා නිරීක්ෂණය කරේ මී වදයක තියෙන කුටීර විදිහට. එයා මේ වදයක තියෙන මේ කුටීර වලට එයා තමයි සෛලය කියන නම යෙදුවේ. එදයින් පස්සේ තමයි මේ කොටස් මේ ජීවේ තැනුම් මේකකේ සෛලය විදිහට සැලකීම නැත්නම් හඳුන්වා දීම සිදු කරේ. එතකොට අපෙන් එහොත් කවුද සෛලය හඳුනාගත්තේ? සෛලය මුලින්ම නිරීක්ෂණය කරේ කවුද? නැත්නම් සෛලයේ සංකල්ප ඉදිරිපත් කරේ කවුද කියන එක ඇහුවොත් අපේ පිළිතුර වෙ යුත්තේ රොබර්ට් හුක් කියන විද්‍යාඥයා. මම මේවා විද්‍යාඥයන් යටතේ කරපු ෂෝට් නෝට් එකේ ඔයගොල්ලන්ට පියවරෙන් පියවර ගෙනත් දීලා තියෙනවා. ඒ වුණාට අපි හැමතිස්සෙම මම මගේ ප්‍රශ්නවලදී උත්සාහ කරන්නේ උදා මොකද්ද ඕගොල්ලන්ගේ පරණ දේවල් ආයෙ චුට්ට හරි මතක් කරලා දෙන්න. මොකද මේ ප්‍රශ්නේ තියෙන මේ ප්‍රශ්නෙට අදාළ මේකම විභාගෙට එයි කියලා කියන්න බෑ. සමහර වෙලාවට වෙන ප්‍රශ්නයක ඕගොල්ලෝ විභාගේ ප්‍රශ්න පත්‍රේ මොකද්ද පළවෙනි ප්‍රශ්නෙට අහන්න පුළුවන් සෛලය හොයාගත්තේ කවුද කියලා. ඒකයි මම කියන්නේ මේ උත්තරේ විතරක් නෙමෙයි ඒකේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එකත් ඔයගොල්ලෝ කවර් කරගෙන යන්න ඕන ප්‍රශ්නයකට පිළිතුරු ලිව්වට පස්සේ.
ප්‍රශ්නයට පිළිතුරු ලියන මොහොතේ ඔයගොල්ලෝ ඒක විතරයි ફોකස් කරන්න ඕනේ. ලියලා ඉවර වෙලා ඔයගොල්ලෝ හරි වැරදි දාද්දි හරි ලකුණු දානකොට අනිවාර්යෙන් ඒ පිළිතුර වෙන්න තව මොනවද මේකෙන් අහන්න පුළුවන්. මේගොල්ලෝ මොකද්ද මිස් කරලා තියෙන කොටස්. මගේ වැරදුනේ කොතනද? ඒවා ફોකස් කරගෙන ඒවා නිවැරදි කරගන්න. එහෙම නැත්නම් පේපර්ස් 1000ක් කරත් වැඩක් නැහැ. මොකද ඔයගොල්ලෝ වැරදි ටික හදාගත්තේ නැත්නම් ඔයගොල්ලන්ට වැරදුනේ මොකද්ද කියලා ඔයගොල්ලෝ දන්නේ නැත්නම් ඊළඟට අහන්න පුළුවන් ප්‍රශ්න මොනවද කියලා ඔයගොල්ලෝ දන්නේ නැත්නම් නමට පේපර්ස් කිරීම තමාව රපට්ටා ගැනීම. ඒ හින්දා අනිවාර්යෙන් හොඳ අවධානයකින් නිවැරදි ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියන්න සහ හොඳට ඒවා අධ්‍යයනය කරන්න සහ ඒවා විවරණය කරන්න. ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එක සර්ච් කරගන්න. හරි. ඒ තමයි පළවෙනි තියරි කරුණ. ඊළඟට මේකන ගොඩක් අවස්ථාවල 80ක අවස්ථාවලදී අහලා තියෙන ප්‍රශ්නය මොකද්ද? සෛලවාදයේ ඉදිරිපත් කරේ කවුද? සෛලවාදයේ තියෙන මූලික සිද්ධාන්තයන්, මූලික කරුණු මොනවද කියන එක. මතක තියාගන්න විද්‍යාඥයෝ 3 දෙනෙක් ඉන්නවා. එහෙම එක මතක තියාගන්න සෛලවාදයේ කරුණු 3යි. මූලික සංකල්පයන් 3යි. විද්‍යාඥයෝ 3 දෙනෙක් තමයි ඉදිරිපත් කරේ. කවුද? ස්ලයිඩන්, ශ්වාන්, රඩොල්ෆ් වර්චෝ. ස්ලයිඩන්, ශ්වාන්, රඩොල්ෆ් වර්චෝ. ඒගොල්ලෝ තමයි විද්‍යාඥයෝ. ඉතින් සෛලවාදයේ කරුණු 3 තමයි ජීවින්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලයයි. ජීවින් සෑදී ඇත්තේ තනි සෛලයකින් හෝ සෛල කීපයකින්. ඒක සෛලික ජීවනුත් ඉන්නවා, බාහ්‍ය සෛලික ජීවනුත් ඉන්නවා. ඒක තමයි කියන්නේ තනි සෛලයකින් හෝ සෛල කීපයකින් කියලා. තුන්වෙනි එක නව සෛල ඇතිවන්නේ කලින් පැවති සෛල වලිනි. ඊට පස්සේ ඔය සංකල්පය තමයි ඉස්සරහට විස්තර කරන්නේ. මෙතන ඔයගොල්ලන්ට පේනවා ඊළඟට කොහොමද මේ සත්ත්ව සෛලය, ශාක සෛලය අපි නිරීක්ෂණය කරන්නේ. අපේ සත්ත්ව සෛලයක් නම් මේ කොපුල් සෛල, අපේ කම්බුල් වල තියෙන ඇතුල් පැත්තේ තියෙන සෛල තමයි ලබා ගැනීම කරන්නේ. ඒක පහසුවෙන් වෙන් කර ගන්න පුළුවන් සෛල ප්‍රමාණය දිහා. අන්තික ශාක සෛලයක් නිරීක්ෂණය දෙන මෙන් ලූණු සිවියක සෛල තමයි ලබා ගැනීම වඩාත් පහසු වෙන්නේ. ඊළඟට මේ දර්ශීය සෛලය කියන කොටසට අපි එනවා. ඒ දර්ශීය සෛලය යටතේ දරුවෝ දර්ශීයයි කියන්නේ මොකද්ද? දර්ශීයයි කියන අන්න ඔය කන්සෙප්ට් එක මතක තියාගන්න. දැන් අපි සාමාන්‍යයෙන් ඔය එක එක පාටකවලනේ මේ සෛල දක්නට ලැබෙන්නේ. එකම සෛලයක මේ තියෙන ඉන්ද්‍රිකා ඔක්කොම දකින්න නැහැ. ඒ වුණාට අපිට වෙන වෙනම සෛලයක ව්‍යුහ කියලා සෛල දහස් ගණනක් අධ්‍යයනය කරන්න බෑනේ. ඒ නිසා විද්‍යාඥයින් මොකද කරේ? සියලුම සෛලවල තියෙන ඉන්ද්‍රිකා පොදු ඉන්ද්‍රිකා එකට එකතු කරලා දර්ශීය පොදු සෛලයක් ඔයගොල්ලන්ට හඳුන්වලා දීලා තියෙනවා. එතකොට අපි මේ දර්ශීය සෛලය අධ්‍යයනය කිරීමෙන් සමස්ත ශාක සෛල සහ සමස්ත සත්ත්ව සෛල පිළිබඳ පුළුල් අවබෝධයක් අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ බලන්න දර්ශීය ශාක සෛලය සහ සත්ත්ව සෛලය. මේක හොඳ දෙයක් මතක තියාගන්න. මේ දර්ශීය සෛලය කියන එක ඇත්තට තියෙන දෙයක් නෙමෙයි. මේක ඔයගොල්ලෝගේ අධ්‍යයනයේ පහසුවට මේ සියලුම ශාක සෛල වලට පොදු සීලම සත්ව සෛලවලට පොදු ලක්ෂණ එකතු කරලා තකසපු සෛලයකට තමයි මෙවැනි දර්ශීය සෛලයක් කියලා කියන. බලන්න මේකට පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. සෛල තුල අඩංගු විවිධ කෘත්‍ය ඉටු කරන කුඩා ව්‍යුහ ඉන්ද්‍රිකා ලෙස හැඳින්වේ. එම සෛල ඉටු කරන කෘත්‍ය අනුව පවතින ඉන්ද්‍රිකා වර්ග හා සංඛ්‍යාව වෙනස් වේ. සෛලයක තිබිය යුතු මෙන්න මේක ඒක ඩෙෆිනිෂන් එක. මොකද්ද? සෛලයක තිබිය යුතු සියලුම ඉන්ද්‍රිකා අඩංගු වනසේ නිර්මාණය කරලද සෛලය දර්ශීය සෛලයක් ලෙස හැඳින්වේ. ඊළඟට එවැනි සෛලයක් ලෝකේ නොපවති. එහෙත් දර්ශීය සෛලයේ අඩංගු සියලුම ඉන්ද්‍රිකා කිසියම් ප්‍රමාණයකින් හෝ අඩංගු සෛල විවිධ ජීවීන් තුළ තියෙනවා. මේක ප්‍රායෝගිකව නැහැ. ඇත්තට මෙහෙම කෙනෙක් නැහැ. ඒ වුණාට මේ අධ්‍යයනයේ පාසුට තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඊළඟ දේ තමයි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ දර්ශීය සෛලයක ව්‍යුහය කියන එක. ඒ කියන්නේ හැම ඉන්ද්‍රිකාවක්ම නැති වුණා බොහෝ සෛලවල මේ ඉන්ද්‍රිකා තියෙනවා කියන එකත් කන්සෙප්ට් එකක් විදිහට මතක තියාගන්න ඕනේ. ඊළඟට මෙතන මේ තියෙන්නේ ශාක සෛලය. දැන් අපි ඒකේ කොටස් නම් කරා කලිනුත් මේ තේ පොඩි පොඩි ඒවා රයිබෝසෝම ඊට පස්සේ මේ නියෂ්ටි හා සම්බන්ධ අන්තෝස්ප්ලාස්මී ජාලිකා තියෙනවා. ඒවේ පෘෂ්ඨයේ රයිබෝසෝම තියෙනවා පෘෂ්ඨයේ රළුයි. ඒ හින්දා අපි ඒකට කියනවා රළු අන්තෝස්ප්ලාස්මී ජාලිකා. ඊළඟට මේ තියෙන හරිතලාව. මේ තියෙන නියෂ්ටි කොටස පිටින්ම තියෙන සෛල විත්තිය. ඊළඟට මයිටොකොන්ඩ්‍රියා බලන්න ඕගොල්ලෝ මයිටොකොන්ඩ්‍රියා හරිතලාව දෙකම තියෙන ශාක සෛලවල විතරයි. සත්ත්ව සෛලවල හරිතලාව නැහැ. මේ දෙක නිකන් සාමාන්‍යයෙන් යන්දාම එක වගේ. හැබැයි මතක තියාගන්න මේ හරිතලාවල් වල තියෙන නිකන් පටල වගේ මඩි වගේ. හැබැයි මේකේ මේ ඇතුළ නිකන් ශාකනය වෙච්ච නිකන් දඟරය සොසේජස් හැඩති ව්‍යුහය තා ඇතුළ නිකන් දඟර ගහලා තියෙනවා මයිටොකොන්ඩ්‍රියාවක. ඊළඟට මේ විශාල කොටස ශාක සෛලයක තියෙන රික්තකය කියලා හඳුන්වනවා. රික්තකයේ තියෙන යුෂය රික්තකයේ තියෙන පටලයට අපි කියන තානප්ලාස්ටය. ඊට පස්සේ ප්ලාස්ම පටලයට ඇතුළතින් පවතින තරලයට කියන්නේ සයිලෝප්ලාස්මය. සයිලෝප්ලාස්මය තුල තමයි මේ ඉන්ද්‍රිකා සියල්ල ගිලී පවතින්නේ. ඊළඟට ගෝල්ගි සංකීර්ණය ඊළඟට ප්ලාස් පටලය මෙතන මේ තියෙන සෛල පිටියට ඇතුළෙන් තියෙන පටලය ප්ලාස් පටලය. නියෂ්ටිය උදා නියෂ්ටි පටලය හා නියෂ්ටිකාවෙන් සමන්විතයි. මේ නියෂ්ටියේ තියෙන නියෂ්ටි පටලයට සම්බන්ධ අන්තර්ප්ලාස්මී ජාලිකා තියෙනවා. ඒවේ රයිබෝසෝම තියෙනවා නම් පෘෂ්ඨයේ රළුයි. එතකොට අපි කියන්නේ රළු අන්තර්ප්ලාස්මී ජාලිකා. රයිබෝසෝම නැති සාමාන්‍ය ඒවාට අපි කියන්නේ සුමට අන්තර්ප්ලාස්මී ජාලිකා කියලා. ඔක තමයි ශාක සෛලයේ ව්‍යුහය. මේ තියෙන සත්ත්ව සෛලයට සත්ත්ව සෛලයත් අර වගේම තමයි සින්දු අන්තර්ප්ලාස්මී ජාලිකා. මේ බලන්න මේ අන්තර්ප්ලාස්මී ජාලිකාවල මයිටොකොන්ඩ්‍රියා නැහැ නේ. ඒක හින්දා ඒවට කියනවා සින්දු කියලා.
දැසි සෛල ප්ලාස්මය රයිබසෝම ගොල්ගි සංකීර්ණය කේන්ද්‍ර දෙහ මේ කේන්ද්‍ර දෙහ තියෙන සත්ව සෛලවල විතරයි ශාක සෛලවල නෑ ශාක සෛලවල විතරක් තියෙන ඒවා මොනවාද සෛල බිත්තිය ශාක සෛලවල විතරයි තියෙන්නේ විශාල මධ්‍ය රික්තක ශාක සෛලවල විතරයි රික්තක සත්ව සෛලවල තියෙන හැබැයි විශාල මධ්‍ය රික්තක නැහැ සත්ව සෛලවල තිබ්බොත් රික්තක ඒවා ඉතා කුඩයි తాවකාලිකයි ඊළඟට දරුවෝ මේ හරිතලව තියෙන්නේ ශාක සෛලවල විතරයි සත්ව සෛලවල නැහැ සත්ව සෛලවල විතරක් තියෙන ව්‍යුහය තමයි මේ කේන්ද්‍රිකා නැත්නම් කේන්ද්‍ර දේහ ඒවා තියෙන සත්ව සෛලවල විතරයි ඊට පස්සේ ප්ලාස් පටලේ න්‍යෂ්ටිකාව න්‍යෂ්ටි පටලේ එකතු වෙලා න්‍යෂ්ටි හැදෙනවා න්‍යෂ්ටිට ආසන්නයේ තියෙන මේ රයිබෝසෝම තියෙන ප්ලාස් පටලේ හින්දා ඒවට කියනවා රලුවන්තස් ප්ලාස්මිය ජාලිකා කියලා අනිත් එක මයිටොකොන්ඩ්‍රියා බලන්න මයිටොකොන්ඩ්‍රියා දඟර ගහලා තියෙන්නේ මේ වුණාට හරිතලව තියෙන්නේ මඩි විදිහට ඕවා තමයි ප්‍රධාන කොටස් දැන් දරුවෝ මෙන්න මේක නම් අනිවාර්යෙන් අහනවා හැම අවුරුද්දකම අහන එකක් දැම්ම පාඩම් කරගන්න පස්සට තියන්න එපා මොකද්ද ශාක සෛලයේ සත්ව සෛලයේ වෙනස්කම් මොනවද ශාක සෛලයේ තියෙන්නේ අපි ශාක සෛලයෙන් පටන් ගමු ශාක සෛලයේ සෛල විත්තියක් තියෙනවා සත්ව සෛලයේ සෛල විත්තියක් නැහැ ශාක සෛලයේ මයිටොකොන්ඩ්‍රියා තියෙනවා සත්ව සෛලයේ මයිටොකොන්ඩ්‍රියා නැහැ ශාක සෛලයේ විශාල මධ්‍ය රික්තකයක් තියෙනවා සත්ව සෛලයේ විශාල මධ්‍ය රික්තක නැහැ රික්තක තිබ්බොත් ඉතා කුඩයි తాවකාලිකයි ඊළඟට ශාක සෛලයේ ප්ලාස්ම පටලය සෛලය තුල මෙතින් සෛලය තුල වැඩි අවකාශයක් ගන්න සෛල ප්ලාස්මයයි සත්ව සෛලය තුල හැබැයි මේකේ සෛල ප්ලාස්මේ සෛලයේ පර්යන්තයට තල්ලු වෙලා තියෙනවා ශාක සෛලය මොකද ඒකට හේතුව ශාක සෛලයේ විශාල මධ්‍ය රික්තකයක් තියෙන හින්දා ප්ලාස් පටලේ පර්යන්තයේ තියෙන හැබැයි සත්ව සෛල වල ඒ වගේ ලොකු මධ්‍ය රික්තක නැහැ නේ එතකොට එයාගේ සෛලය පුරා පැතිරලා තියෙන්නේ මොකද සෛල ප්ලාස්මේ ඔය තමයි විනාශකම් නේ තියෙන්නේ මේගොල්ලෝ පටන් අරගෙන තියෙන සත්ව සෛලයෙන් ඊට ළඟට ශාක සෛලයට ගිහිල්ලා සෛල බිත්තිය ඇත සෛල බිත්තිය ඇත සෛලය තුල වැඩි අවකාශයක් ගන්න සෛල ප්ලාස්මයයි මේකේ සෛලය තුල වැඩි අවකාශයක් ගන්න ප්ලාස්ම පටලයයි එහෙනම් සෛල ප්ලාස්මය නෙමෙයි සෛල ප්ලාස්මේ සෛලේ පර්යන්තයට තල්ලු වෙලා තියෙනවා මොකද විශාල මධ්‍ය රික්තක පැවතීම නිසා ඊළඟට විශාල මධ්‍ය රික්තක නැත සත්ව සෛලයක සමහර විට తాවකාලිකව කුඩා රික්තක තියෙන්න පුළුවන් මේකේ විශාල මධ්‍ය රික්තක තියෙනවා රික්තක කීපයක් තියෙන පුළුවන් අවස්ථා තියෙනවා හරිතලව නැත හරිතලව ඇත ඕක තමයි වෙනස්කම් විදිහට දාන්න පුළුවන් සරලනේ ඉතින් තේරුම් ගන්න දරුවනේ ඊට අමතරව චුට්ටක් රීකැප් එකක් කරොත් අනිවාර්යයෙන් මෙන්න මේ කොටස් ටික විභාගයට යන කලින් බලා ගන්න සෛල ඉන්ද්‍රිකාවල ව්‍යුහය ඒකේ සෛල බිත්තිය ඊට පස්සේ ප්ලාස්ම පටලය සෛල ප්ලාස්මය ඒකේ ව්‍යුහය ඒක මොකද ඒකේ කෘත්‍ය අර්ධ පාරගම්‍යයද පාරගම්‍යයයිද කියන ඒවා ව්‍යුහය සහ කෘත්‍ය අනිවාර්යෙන් න්‍යෂ්ටිය මයිටොකොන්ඩ්‍රියා ඊළඟට ගොල්ගි සංකීර්ණය ගොල්ගි කම්ප්ලෙක්ස් රයිබෝසෝම අන්තස්ප්ලාස්මික ජාලිකා කොටස් දෙකයි රළු සිනිඳු රික්තකය කියන ඔය කොටස් ටික නම් අනිවාර්යෙන් විභාගයට යන කලින් බලාගෙන යන්න මොකද අනිවාර්යෙන් මේවා පදනම් කරගෙන MCQ හරිය අහනවා ප්‍රශ්න අහන නිසා දැන් x y අතර තියෙන වෙනස්කම් ටික මම කිව්වා x කියන්නේ ශාක y කියන්නේ සත්ත්ව සෛල බිත්තිය ඇත නැත මයිටොකොන්ඩ්‍රියා ඇත නැත විශාල මධ්‍ය රික්තක ඇත නැත ශාක සෛලයේ සෛල ප්ලාස්මය පර්යන්තයට තල්ලු වී ඇත සත්ත්ව සෛලයේ සෛලය පුරා සෛල ප්ලාස්මය විහිදී ඇත අපි යමු පස්වන ප්‍රශ්නයට මොකක්ද ඒක අහන්නේ ඉහත x සහ y ඒකක වලින් ජීවිතයේ ගොඩනැගීමේදී සංවිධාන මට්ටම් සටහනක් පහත දැක්වේ පහ කියව නම් කරන්න මතකයිනේ මම මුලින්ම කිව්වේ නේද ජීවීන් තැනුම් මේකකයේ තමයි සෛලය එතනින් ඉඳන් තමයි මේ සෛල එකතු වෙලා පටක හැදෙනවා පටක එකතු වෙලා අවයව නැත්නම් පද්ධති ඊට පස්සේ ජීවියා ඊට පස්සේ ගහණය ප්‍රජාව ජෛව ගෝලය මේ විදිහට මේක ක්‍රියාත්මක වෙලා යන්නේ දැන් මේගොල්ලෝ අහන්නේ මූලික පටක මට්ටමේ ව්‍යුහය මතක තියාගන්න සෛල එකතු වෙලා පටක ඇති වෙනවා පටක එකතු වෙලා ඉන්ද්‍රිය ඇති වෙනවා ඉන්ද්‍රිය එකතු වෙලා පද්ධති මේ ඉන්ද්‍රිය වලටම කියනවා දරුවනේ අවයව කියලා හැබැයි ඉන්ද්‍රිය එකතු වෙලා පද්ධති නිර්මාණය වෙනවා ඒක තමයි සවස ජීවය නිර්මාණය වෙන්නේ එතකොට P වලට එන්නේ මොකද්ද පටක කියන එක ඊළඟට Q වලට එන්නේ පද්ධති කියන එක හරි එතකොට ඒක සෛලයේ පාඩමෙන් අහලා තියෙන සෛලය ගැන තව ආයෙ මතක් කරනවා මේ ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම සෛල වර්ධනය සෛල වර්ධනය කියන්නේ මොකද්ද අප්‍රතිවත්ත වැඩිවීමක් කියන එක සෛලයක ප්‍රමාණය හෝ වියලි බර අප්‍රතිවත්ත මේක ගොඩක් වැදගත් පොයින්ට් එක අප්‍රතිවත්තය කියන්නේ පස්සට යන්නේ වර්ධනය වුණාට පස්සේ ආයි වර්ධනය අඩු වෙන්නේ නැහැ කියන එක අප්‍රතිවත්ත වැඩිවීමක් කියන එක ඊළඟට සෛල විභාජනය ඒක ફોකස් කරන්න ඒකේ අනුනනූනනය සහ ඒ දෙකේ වෙනස්කමුත් අනිවාර්යෙන් පාඩම් කරගෙන යන්න. දැන් සෛලයේ හුවනේ ශාක සෛලයේ සත්ත්ව සෛලයේ වෙනස්කම් ඒ වගේ අනුනනී ඌනන විභාජනයේ ප්‍රශ්නයක් ඇහුවොත් අනුනේ සහ ඌනේ වෙනස්කම හයි මම ඉතින් මේ ප්‍රශ්නෙට දාලා වේවා කියලා දෙන්නේ නැහැ මොකද එකකින් ගොඩාක් කියන්නේ කියොත් මේක බෝරින් වෙනවා සහ ඉතින් ඕනවට වඩා දික් වෙන ඉතින් මේ ප්‍රශ්නෙට අදාළ කොටස් ටික මම මෙතෙන්දී ඔයගොල්ලන්ට මතක් කරේ අනිවාර්යයෙන් ඔයගොල්ලෝ මේක විවරණය කරද්දී මේ චුට්ටක් ආයි මතක් කරගෙන යන්න හරි මේ ප්‍රශ්නේ ඉවරයි අපි යමු B කොටස එතකොට එක ප්‍රශ්නයකට අදාළ කොටස් ටික ගානේ ප්‍රශ්න දෙකක් තමයි මෙතන අන්තර්ගත වෙන්නේ මේ B කොටස බලන් දරුවෝ මේක අහලා තියෙන්නේ ඔයගොල්ලෝ 10 වසරේ පළවෙනි පාඩමට අදාළව
ජීවයේ රසායනික සංයුතිය කියන කොටසට අදාළව හොඳට මතක තිබිය යුතු අවබෝධ කරගත යුතු පාඩම් තිබිය යුතු පාඩමක්. මොකද 10 මුල්ම පාඩම ඒකෙන් ඇසීමේ සම්භාවිතාවයක් තියෙන සහ ඇහුවොත් ටිකක් ගැඹුරු ප්‍රශ්න වලට පවා යන්න පුළුවන්. මොකද 10 වසරේ ඉගෙන ගන්න පාඩම. අනේ දෙතු විනාඩියක් අරගෙන එකත් උත්සාහ කරන් බලන්න දරුවෝ දැන්. දැන් මම කලින් කිව්වනේ නේද? ඔව් හරි දරුවනේ. අපි ඊළඟ ප්‍රශ්නෙත් එහෙනම් සාකච්ඡා කරමු. මොකද්ද මේක යහන්නේ? හොඳට ફોකස් කරගන්න. දැන් මේ පාඩම වෙනස් පාඩමක්. මේක 11 වසරේ 10 වසරේ පළවෙනි පාඩමෙන් අහන්නේ ජීවයේ තැනුම එකකය. ජීවයේ රසායනික පදනම කියන කොටස් වලින් අහන්නේ. බලන්න ජීවය තැනීමට දායක වන සජීවී පදාර්ථයේ මූලික කාබනික සංයෝග අතරින් කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් යන මූලද්‍රව්‍ය වලින් සැදුණු කාබනික සංයෝග දෙක. ඔන්න ඕක ඉතින් පුතා බේස් එක. හොඳ ඒව දැනගෙන ඉන්න ඕනේ දැන්. දැන් පාඩම් වෙලා තියෙන්න ඕනේ. මොකද්ද මේක අහන්නේ? කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් වලින් හැදිලා තියෙන තුන් දෙනාව දෙන්නෙක්. හරි. අපි දැන් මූලද්‍රව්‍ය සංයුතිය කියන කොටසට ආවට පස්සේ 10 වසරේ මූලික කොටසේ අපි තේරුම් ගන්න ඕනේ අපි ඉගෙන ගන්න ප්‍රධාන කාබනික අණු. කාබනික අණු වර්ග 4ක්. ඒක යටතේ අපි ආරම්භයේදීම ඉගෙන ගන්න මේ කාබනික අණු හැදෙන්නේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය හතරෙන්. ප්‍රධානම හතර කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් සහ නයිට්‍රජන්. ඒකේ පුතා ස්කන්ධයේ අණු ප්‍රතිශතය આવොත් මතක තියාගන්න වැඩිම දින ඔක්සිජන්. ඊට පස්සේ කාබන් ඊට පස්සේ හයිඩ්‍රජන් ඊට පස්සේ තමයි නයිට්‍රජන්. ඔක්සිජන් වල වැඩි ප්‍රමාණයක් වෙනවා ස්කන්ධයේ අණු සැලකීමේදී. හැබැයි අපි නිකන් අණුපිළිවෙලක් විදිහට මූලද්‍රව්‍ය කියන්නේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් සහ නයිට්‍රජන් විදිහට. ඒ විදිහට තමයි මූලද්‍රව්‍ය වල සංයුතිය. දැන් මේක ප්‍රශ්නේ අහන්නේ මේගොල්ලෝ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් පමණක් සංයුතියේ තියෙන මූලද්‍රව්‍ය දෙක. ඉතින් මේකේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් දැනගන්න කලින් ඕගොල්ලෝ ප්‍රධාන කාබනික සංයෝග වර්ග හතර මොනවද? අපි ඉගෙන ගන්නේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ සහ නියැෂ්ටික අම්ල. ඔන්න ඕවා මූලද්‍රව්‍ය සංයුතිය මතක් කරගන්න. මොනවද? කාබෝහයිඩ්‍රේට් එක උත්තරයක් ඔය ප්‍රශ්නෙට. මොකද්ද? කාබෝහයිඩ්‍රේට් වල මූලද්‍රව්‍ය සංයුතියත් කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන්. ඒක දරුවෝ තව එකක් දැනගන්න ඕනේ. ඒකේ ඔක්සිජන්ට හයිඩ්‍රජන් අනුපාතය හයිඩ්‍රජන්ට ඔක්සිජන් අනුපාතය 2:1. කියන්නේ හයිඩ්‍රජන් දෙකක් තියෙන තැන ඔක්සිජන් එක්කෙනෙක් තමයි තියෙන්නේ. හරි. ප්‍රෝටීන් වලට ආවට පස්සේ ප්‍රෝටීන් වල මූලද්‍රව්‍ය සංයුතිය මෙහිමයි. කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් සමහර විට සල්ෆර්. එතකොට හැමතිස්සෙම සල්ෆර් දක්නට ලැබෙන්නේ නැහැ. සෑම විටම ප්‍රෝටීන් වල පවතින මූලද්‍රව්‍ය හතර තමයි කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් සහ නයිට්‍රජන්. සමහර විට පමණයි සල්ෆර් තියෙන්නේ. ඊළඟට තුන්වෙනි අවස්ථාව තුන්වෙනි කාබනික සංයෝගයේ ලිපිඩ වල තියෙන්නේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන්. අපි දරුවනේ මතක තියාගන්න කාබෝහයිඩ්‍රේටයි ලිපිඩයි මූලද්‍රව්‍ය සංයුතිය සමානයි. පොඩි වෙනසක් තියෙනවා. මොකද්ද? ලිපිඩ වල තියෙන ඔක්සිජන් ප්‍රමාණය කාබෝහයිඩ්‍රේට් තරම් නැහැ. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් වලට වඩා අඩුවෙන් තමයි ඔක්සිජන් ලිපිඩ වල තියෙන්නේ. අවසානික නියුක්ලියික් අම්ල වල තියෙන කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් ෆොස්ෆරස් කියන ද්‍රව්‍ය පහම දක්නට ලැබෙනවා. දැන් මේගොල්ලෝ අහන්නේ වෙනස් ප්‍රශ්නයක්. මේ වගේ ප්‍රශ්නයකට ඔයගොල්ලෝ මූලද්‍රව්‍ය සංයුතිය ගැන අවබෝධයක් නැත්නම් බෑ. ඒක හින්දා දැනගෙන ඉන්න. කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් යන මූලද්‍රව්‍ය වලින් සැදුණු කාබනික සංයෝග දෙකයි තියෙන එක තමයි කාබෝහයිඩ්‍රේට් ලිපිඩ. ඔය දෙනක තියෙන වෙනස්කම තමයි කාබෝහයිඩ්‍රේට් වලට සාපේක්ෂව ලිපිඩ වල තියෙන ඔක්සිජන් ප්‍රමාණය සාපේක්ෂව අඩුයි කියන එක. අනිත් දේ තමයි දරුවනේ මතක තියාගන්න මේ තැනුම් එකක ටිකක් ඔයගොල්ලන්ට මතක තියෙන්න ඕනේ. තැනුම් එකක කාබෝහයිඩ්‍රේට් වල තැනුම් එකක මොනවද? මොනොසැකරයිඩ්. ප්‍රෝටීන් වල තැනුම් එකකේ ඇමයිනෝ අම්ල. ලිපිඩ වල තැනුම් එකකේ මේද අම්ල හා ග්ලිසරෝල්. අවසාන වශයෙන් මොකද්ද අපි අවසාන වශයෙන් නියැෂ්ටික අම්ල වල තැනුම් එකකේ නියුක්ලියෝටයිඩ්. ඒ චුට්ටක් පොඩ්ඩක් මතක් කරගන්න. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය අහනවා පොලිසැකරයිඩ් සඳහා උදාහරණ දෙකක් ලියන්න. ඔය ගොඩක් වැදගත්. පොලිසැකරයිඩ් සඳහා උදාහරණ කියන කොටස පොලිසැකරයිඩ් අපි රාශියක් ඉගෙන ගන්නවා නේද? ප්‍රධාන වශයෙන් තුනයි. ඒ කියන්නේ දැන් මේ 10 වසරේ ආරම්භක පාඩමේ තුනක් වුණාට පුතා ඊට පස්සේ අපිට කයිටින් කියන පොලිසැකරයිඩ් එනවා. ඊට පස්සේ අමතරව ලිග්නින් කියන පොලිසැකරයිඩ් එනවා නේද? විවිධ පාඩම් ජීව විද්‍යාව විවිධ පාඩම් වලට අදාළ මේ මූලද්‍රව්‍ය ආයි අපි හමුවට පැමිණෙනවා. නමුත් මූලිකව මතක තියාගන්න පොලිසැකරයිඩ් තුනයි අපිට මූලිකව අධ්‍යයනය කරන්න තියෙන. ඒවා තමයි පිෂ්ඨය, සෙලියුලෝස් හා ග්ලයිකෝජන්. ඔන්න ඔය තුන් දෙනා තමයි පිෂ්ඨය, සෙලියුලෝස් හා ග්ලයිකෝජන්. මම පොඩ්ඩක් ඔය වර්ගීකරණය මතක් කරලා ඉන්නම්. කාබෝහයිඩ්‍රේට් කියන එක ගත්තහම දරුවනේ කාබෝහයිඩ්‍රේට් කාණ්ඩ තුනකට බෙදෙනවා. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් කියලා. ඒතර මොනොසැකරයිඩ් යටතේ ඔයගොල්ලන්ට උදාහරණ තුනක් තියෙනවා. මොනවද? ග්ලයිකෝජන්, ෆ්‍රුක්ටෝස් හා ගැලැක්ටෝස්. ග්ලයිකෝජන්, ෆ්‍රුක්ටෝස් හා ගැලැක්ටෝස් මෙයා තමයි තැනුම් එක කියන්නේ. මේවා එක දෙක මේවා දෙකක් හෝ කීපයක් එකතු වීමෙන් තමයි ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් නිර්මාණය වෙන්නේ. එතකොට මොනොසැකරයිඩ් තුන මොනවාද? ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස් කියන ඒවා. ඩයිසැකරයිඩ් තුනක් තියෙනවා. ඒවා මොනවාද? මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස්. මෝල්ටෝස්,
සුක්‍රෝස් සහ ලැක්ටෝස්. මතක තියාගන්න මේවා හැදෙන හැටි මතක තියාගන්න ගත යුතුයි ඔයගොල්ලෝ. මෝල්ටෝස් හැදෙන ග්ලූකෝස් දෙකකින් සුක්‍රෝස් හැදෙන ග්ලූකෝස් සහ ෆ්‍රක්ටෝස් එකතු වෙලා ලැක්ටෝස් හැදෙන ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් එකතු වෙලා. ඊළඟට අපි පොලිසැකරයිඩ් වලට පොලිසැකරයිඩ් තුනක් තියෙනවා. පිෂ්ඨය, සෙලියුලෝස්, ග්ලයිකෝජන්. ඒක පිෂ්ඨය ශාකවල විතරයි දක්නට ලැබෙන්නේ. සෙලියුලෝස් ශාකවල විතරයි. හැබැයි පිෂ්ඨය සංචිත ආහාරයක්. සෙලියුලෝස් ශාකවල විතරයි ශාක සෛල බිත්ති සංඝටකයක් විදිහට ක්‍රියා කරනවා. ග්ලයිකෝජන් කියන එක තියෙන සතුන්ගේ විතරයි. සතුන්ගේ අක්මාවේ සහ රේෂියවල තැන්පත් වීම සඳහා මේ ග්ලයිකෝජන් වැදගත් වෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ අහන්නේ සරල එකක්. පොලිසැකරයිඩ් සඳහා උදාහරණ දෙකක්. උදාහරණ පහක් තියෙනවා ඔක්කොම. හොඳයි අනිත් ඒවාත් මම මතක් කරන්න පාඩමේ ඒ සිලබස් එකේ එක තැන්වල තියෙනවා. ප්‍රධානම තුන තමයි පිෂ්ඨය, ඊට පස්සේ ග්ලයිකෝජන්, සෙලියුලෝස්, ඊට අමතර වෙන කයිටින් සහ ලිග්නින් උත් පොලිසැකරයිඩ් ව්‍යුත්පන්න කියලා අපි හඳුන්වනවා. කයිටින් සහ ලිග්නින් මෙතන දෙකයිනේ. ප්‍රධාන තුනෙන් දෙකක් ලියන්නේ ඒ ඇති. හරි. ඊළඟට ප්‍රෝටීන් සෑදී ඇති ප්‍රධාන මූලද්‍රව්‍ය 4 වැදගත්. මම කිව්වේ මූලද්‍රව්‍ය ගැන අවබෝධය තිබිය යුතුයි. ප්‍රෝටීන් වල තියෙන මූලද්‍රව්‍ය 5ක් තියෙන ප්‍රධාන 4යි. සල්ෆර් සමහර විට තියෙන්නේ. මූලද්‍රව්‍ය 4 ලියන්න කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන්. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය 4 මේකේ තියෙනවා. හැබැයි සමහර අවස්ථාවලදී ෆොස්ෆරස් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් අනිවාර්යයෙන් සමහර අවස්ථාවලදී සල්ෆර් කියන මූලද්‍රව්‍ය දක්නට ලැබෙනවා. හරි. අවසාන කොටසට එමු. ඒක තමයි මම ඊළඟට ආයෙ මතක් කරන්න ගියේ මේ හඳුනා ගැනීම පරීක්ෂණ. හැම අවුරුද්දෙම අහනවා. හොඳේ. එක එක මූලද්‍රව්‍ය හඳුනා ගැනීම පරීක්ෂණ ඒවේ බේසික් නොලෙජ් එක identity idea එක ඔයගොල්ලෝ සතුව තිබිය යුතුයි. දැන් මේකේ උත්තරේ කියලා ඊට පස්සේ මම ඉක්මනින් මතක් කරගෙන යන්න හඳුනා ගැනීම පරීක්ෂණ ටික. මේකේ අහන්නේ අහත දැක්වෙන්නේ ආහාරවල අඩංගු පෝෂක හඳුනා ගැනීමට කළ පරීක්ෂණයකදී දත්ත රැස් කර ගැනීමට සැකසූ වගකි. ඊට අදාළ පරීක්ෂාවේදී ලැබුණු නිරීක්ෂණ සටහන් කරන්න. හරි. මේකේ අහන්නේ නිරීක්ෂණ. එතකොට අපි දැනගන්න ඕන මොකද්ද මේ පරීක්ෂණය? කොහොමද හඳුනා ගැනීම සඳහාද මේ පරීක්ෂණය කරන්න කියලා. ඉතින් මම මේකට එන්න කලින් පොඩ්ඩක් මතක් කරන්නද නැත්නම් මම මේක විනාඩිය සාකච්ඡා කරලා ඊට පස්සේ මේ ටික මතක් කරන්නද කියලා මම හිතුවේ. එහෙනම් අපි පොඩ්ඩක් තීරයක මතක් කරගමු. ඊට පස්සේ අපි උත්තරේ සාකච්ඡා කරමු. වැඩ සාර්ථකයි කියලා මම හිතනවා. බලන්න දැන් මේ හඳුනා ගැනීම පරීක්ෂණයේ එක එක මූලද්‍රව්‍ය දැන් ප්‍රධාන කාබනික සංයෝග 4න් හඳුනා ගැනීම පරීක්ෂණ වැදගත් වෙන කාබනික සංයෝග මූලික තුනකට. ඒ තමයි කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ ලිපිඩ. ඔන්න ඔය තුනේ තමයි අපි සාමාන්‍යයෙන් කරන්නේ. කාබෝහයිඩ්‍රේට් යටතේ දරුවනේ පරීක්ෂණ තුනක් කරනවා. එකක් කාබෝහයිඩ්‍රේට් පිෂ්ඨය, ඒ කියන්නේ පොලිසැකරයිඩ්, ග්ලූකෝස් ඒ කියන්නේ මොනොසැකරයිඩ්, සුක්‍රෝස්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්, මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් තුනම හඳුනා ගැනීම පරීක්ෂා අපි සිදු කරනවා. පිෂ්ඨය එක තමයි සරලම එක. පිෂ්ඨ ද්‍රාවණයක් කරන පිෂ්ඨ සහිත ආහාරයක් අරගෙන ඒක ද්‍රාවණගත කරගෙන ද්‍රාවණයක් හදලා ඒකට අයඩින් බිඳු කීපයක් දානවා. අයඩින් වල ආරම්භක වර්ණය මතක තියාගන්න දුඹුරු පාටයි. හොඳේ. දාදි දුඹුරු පාටයි. හැබැයි මිශ්‍රණය තද දම් පාටට හුරු නිල් පාටකට කන්වර්ට් වෙනවා නම් මිශ්‍රණයේ වර්ණය දැන් අයඩින් වල ආරම්භක දුඹුරු එක තද දම් නැත්නම් නිල් පාටකට හැරෙනවා නම් එයින් අපිට තහවුරු කරගන්න පුළුවන් මේක තුල පිෂ්ඨය තියෙනවා කියන එක. අයඩින් වල වර්ණය දුඹුරු ඒ කියන්නේ ආරම්භක වර්ණයේ සිට තද නිල් නැත්නම් දම් පැහැට හැරීම තුලින් පිෂ්ඨයේ තියෙන බව තහවුරු කරගන්න පුළුවන්. ඊට පස්සේ ග්ලූකෝස් හඳුනා ගැනීමට කලින් වගේම පිෂ්ඨයේ ද්‍රාවණයක් වගේ ග්ලූකෝස් ද්‍රාවණයක් හදා ගන්නවා. ඒකට බෙනෙඩික් ස්වල්පයක් එකතු කරලා රත් කරනවා. ජල තාපකයෙන් රත් කරාම වර්ණ ශ්‍රේණියක් දකින්න ලැබෙනවා. වර්ණ ටිකක් දාරුවනේ මතක තියාගන්න. පටන් ගන්නේ නිල් වලින් ඊට කොළ කහ තැඹිලි ගඩොල් රතු අවක්ෂේපය. ඔන්න විදිහට තමයි සීක්වන්ස් එක තියෙන්නේ. එහෙම වර්ණ විපර්යාසයක් ලැබෙනවා නම් මොනොසැකරයිඩයක් නැත්නම් ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස් වගේ කියලා තහවුරු වෙනවා. දැන් සුක්‍රෝස් හඳුනා ගැනීම පරීක්ෂාව මේක තමයි ටිකක් දීර්ඝ එක. මේකෙදි කරන්න දරුවෝ අපි මුලින්ම වෙනවන මොනොසැකරයිඩ් නැහැ කියලා. ඒ හින්දා මොකද්ද කරන්නේ? පරීක්ෂා නලයේ සුක්‍රෝස් ද්‍රාවණය අරගන්නවා. බෙනෙඩික් දානවා රත් කරනවා. ඒතකොට වර්ණ විපර්යාසයක් නැහැ. ආයෙකින් කන්ෆර්ම් කරා මේකේ මොනොසැකරයිඩ් නැහැ. ඊට පස්සේ ආයෙ පරීක්ෂණයමයි කරන්න තියෙන්නේ. ආයෙ සීනි ද්‍රාවණයක් හදාගත්තා. ඒකට බෙනෙඩික් දැම්මා. ඊට පස්සේ සීනි ද්‍රාවණය දාලා මුලින්ම දරුවෝ ඒකට සල්ෆියුරික් අම්ල බිඳු කීපයක් දානවා. මොකද ඒ ඩයිසැකරයිඩයක් නෝක. එයා හිතලා තියෙන මොනොසැකරයිඩ් දෙහිගි. සල්ෆියුරික් අම්ලය තමයි ඩයිසැකරයිඩ් ආයි මොනොසැකරයිඩ් වලට කඩන්නේ. මොනොසැකරයිඩ් හේවත් ග්ලූකෝස් සහ ෆ්‍රක්ටෝස් වල කඩනවා. ඊට පස්සේ ඒකට බෙනෙඩික් දාලා රත් කරාම එතනදී අර කලින් වර්ණ පරයාසෙම ලැබෙනවා. නිල්, කොළ කහ, තැඹිලි, ගඩොල් රතු අවක්ෂේපයක්. මේ ගඩොල් රතු අවක්ෂේපය දැම්මම අපිට ඒක තහවුරු කරගැනීමේ හැකියාව තියෙනවා. හරි. ඒක තමයි කාබෝහයිඩ්‍රේට් වල පරීක්ෂා. අනිත් පරීක්ෂා ටික ලේසි. ප්‍රෝටීන් වල පරීක්ෂාව කෙලින්ම කරන්නේ බයෝරේට් පරීක්ෂාව. ඒකෙදි කරන්නේ ප්‍රෝටීන සාම්පල් එකක් ගන්න. ඒක පරිප්පු ද්‍රාවණයක්. නැත්නම් බිත්තර සුදු මොදි ද්‍රාවණ ප්‍රෝටීන අඩක් ආහාරයක සාම්පල් එකක් අරගෙන ඒකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ කොපර් සල්ෆේට් බිඳු කිහිපයක් දානවා. මුලින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි පරිමාණයක් දාලා මිශ්‍ර කරලා ඒකට කොපර් සල්ෆේට් CuSO4 බිඳු කිහිපයක් දානවා. එතකොට
ද්‍රාවණය තද දම් පැහැයකට හැරෙනවා නම් වර්ණය තද දම් පාටට චේන්ජ් වෙනවා නම් එකෙන් කන්ෆර්ම් වෙන්නේ මේ ද්‍රාවණය තුල ප්‍රෝටීන් පවතින බව. ඒ පරීක්ෂාවට අපි කියන බයෝරියට් පරීක්ෂා. බයෝරියට් පරීක්ෂාවේදී කිමිකල්ස් දෙකක් යූස් කරනවා. එකක් තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අනිත් එක කොපර් සල්ෆේට්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කොපර් සල්ෆේට් මිශ්‍ර කරාට පස්සේ තමයි තද දම් පැහැයක් හැරෙන්නේ. හැබැයි පිටි තිබ්බොත් ප්‍රෝටීන් තිබ්බොත් ප්‍රෝටීන් නැත්තම් ওই වර්ණ විපර්යාසයක් දක්නට ලැබෙන්නේ නැහැ. අවසානික තමයි ලේසිම එක ලිපිඩ හඳුනා ගැනීම පරීක්ෂාව. ඒක සුඩාන් 3 පරීක්ෂණය කියලා අපි කියනවා. ඒකෙදි මොකද කරන්නේ ලිපිඩ ද්‍රාවණයක් අරගන්නවා. පොල් තෙල් නැත්නම් තල තෙල් ස්වල්පයක් පරීක්ෂණවලට අරගෙන ඒකට ඔය සුඩාන් 3 ප්‍රතිකාරකය අයඩින් දැම්මා වගේ තමයි. සුඩාන් 3 ප්‍රතිකාරකය දැම්මම තෙල් ස්තරය රතු පැහැවෙනවා. තෙල් ස්තරය කියන්නේ මේද ගෝලිකාවක් නිර්මාණය වෙන දරුවනේ මේද ගෝලිකාව රතු රෝස පැහැකින් යුක්ත වීමෙන් අපිට ඒක හඳුනා ගන්න පුළුවන්. හරි මේ ටික දන්නවනේ ඉතින් ඔයගොල්ලන්ට දෙයක් නෑ මේ අනිත් ඒවා ටිකත් පහසුවෙන්ම කරගන්න පුළුවන්. ඒක තමයි වැදගත් දේ. ඉතින් මුලින් තියරි කරුණු ටික ඔයගොල්ලෝ හරියට ફોකස් කරන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට අර අපේ උපරිම අවුට්පුට් එක ගන්න බෑ. තියරි ටික හොඳට බේසික් එක තියෙනවා නම් මතක් කරගන්න පුළුවන් නම් ඒක තමයි වැදගත් දේ. දැන් බලමු අපි දැන් ඉගෙන ගත්තානේ. දැන් බලමු මේක කොහොමද දෙන්නේ කියලා. නිරීක්ෂණය යන්නේ පිෂ්ඨ ද්‍රාවණයකට අයඩින් ද්‍රාවණ ස්වල්පයක් දෙමින් සරලයි. පිෂ්ඨයට අයඩින් දැම්මම මොකද වෙන්නේ? කියන බලන්න. ආවරණ ද්‍රාවකයන් සාමාන්‍යයෙන් ආරම්භක ද්‍රාවණය නිල් නැත්නම් දම් පැහැට හැරේ. ක්ලියර්? ඕකේ. මේක සරලයි. නේද? මූලිකව තේරුම් අරගෙන ඒක කරන්න තියෙන්නේ. ඉතින් ආරම්භයේ දුඹුරු පාට ද්‍රාවණය ඊට පස්සේ තද නිල් නැත්නම් දම් පැහැට ද්‍රාවණයකට හැරෙනවා. ඊළඟට ග්ලූකෝස් ද්‍රාවණයකට බෙනෙඩික් දම රත් කිරීම මතකයි. ඒකෙදි වර්ණ ශ්‍රේණියක් නිරීක්ෂණය වෙනවා. ඒ ශ්‍රේණියම ලියන්න දරමු. මොකද ඒක නිරීක්ෂණය යන නිල් කොළ කහ තැඹිලි ගඩොල් රතු අවක්ෂේපය. ඔන්න ඔය වර්ණ ශ්‍රේණිය ලැබෙනවා. ගඩොල් රතු අවක්ෂේපය ලැබීමෙන් ග්ලූකෝස් කියලා තහවුරු වෙනවා. ඊළඟට ඒක තමයි ග්ලූකෝස්. ශ්‍රේණි ද්‍රාවණයකට බෙනෙඩික් ස්වල්පයක් දමා තනකු සල්ෆියුරික් අම්ලයක් තමා ජලයක රත් කිරීම. මේ කියන්නේ බෙනෙඩික් තනකු සල්ෆියුරික්. ඒ කියන්නේ අර සුක්‍රෝස් පරීක්ෂාව. සීනි කියන්නේ සුක්‍රෝස් නේ ඩයිසැකරයිඩ්. ඒකෙත් කලින් වර්ණ විපර්යාසයම තමයි ලැබෙන්නේ. අවසාන ප්‍රශ්නය විතර සුදු මදි තියෙන ප්‍රෝටීන් ද්‍රාවණයකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි මිශ්‍ර කර කොපර් සල්ෆේට් බිඳු කිහිපයක් දෙමින් සරලයි. කෙලින්ම අහලා තියෙනවා. එතකොට පුතා ද්‍රාවණය තද නිල් නැත්නම් දම් පැහැයකට හැරීමෙන් පිෂ්ඨය කියලා අපිට ප්‍රෝටීන් කියලා හඳුනා ගන්න පුළුවන්. ඒක තමයි නිරීක්ෂණය. ඉතින් දන්න තේරුම් ගන්න ඕගොල්ලෝ පාඩම් කරන්න විතරයි ඕනේ. ඩිරෙක්ට්ලි ඒව අහලා තියෙනවා. ඉතින් මතක නැත්නම් අවබෝධයක් නැත්නම් මේව කරන්න අමාරුයි. හැබැයි හරියට නිවැරදිව නෝට්ස් හදාගෙන පාඩම් කරන්න පහසුවෙන්ම ලකුණු ලබා ගන්න පුළුවන් කොටස්. හරි. ඒ ප්‍රශ්නයත් අපි අවසానයි. ඊළඟට අපි එන්නේ දෙවන ඊළඟ රචනා ප්‍රශ්නෙට. අපි සාකච්ඡා කරන දෙවන රචනා ප්‍රශ්නෙට. ඒකේ ප්‍රතිරෝධක ධාරා වැසුරෙන් තමයි ප්‍රශ්නය අහලා තියෙන්නේ. ඊළඟ එක ප්‍රවේග කාල ප්‍රස්ථාර C කොටස අහලා තියෙන්නේ ප්‍රතිරෝධක ස්ථිර ප්‍රතිරෝධකයක ප්‍රතිරෝධාගේ සෙවීම ඇසුරෙන්. හරි ඒකටත් පොඩි වෙලාවක් අරගෙන අනිවාර්යෙන් එකක් කරන්න උත්සාහ කරන්න. ඊට පස්සේ මම මේක සාකච්ඡා කරන්න. විනාඩියක් ඇතුළත විනාඩියක කාලයක් අරගෙන ඉක්මනට ඒකත් උත්සාහ කරන්න බලන්න. හරි. හරි දරුවනේ අපි එන ඊළඟ ප්‍රශ්නෙට ගමන් කරමු. හරි මේකෙදි කරන්නේ ප්‍රතිරෝධය ඇසුරෙන් අහලා තියෙන කියන්නේ ධාරා විද්‍යුතයට අදාළ ප්‍රශ්නයක්, ධාරාවට අදාළ ප්‍රශ්නයක්. ප්‍රතිරෝධ කිහිපයක් යොදා සැකසූ ඇටගුමක් දක්වා ඇත. පහත දක්වා ඇත. කියන්නේ ප්‍රතිරෝධ එකකට වඩා වැඩි ගාණක් කීපයක් යොදලා තියෙනවා. ඒ හින්දා අපිට සලකන්න වෙන්නේ ප්‍රධාන වශයෙන් සාමක ප්‍රතිරෝධය කියන සංකල්පය. හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ ප්‍රතිරෝධ එකක් නම් අපිට කෙලින්ම මේ ප්‍රතිරෝධය අගය භාවිතා කරන්න පුළුවන් ශ්‍රේණීගතව සමාන්තර භාවකින් තොරව. හැබැයි අපි දන්නවා දැන් ගොඩාක් වෙලාවට විභාගයේ අලුත් ට්‍රෙන්ඩ් එක වැඩිපුර ප්‍රශ්න නිර්මාණය වෙන්නේ ප්‍රතිරෝධ පද්ධති නැත්නම් සාමක ප්‍රතිරෝධය ඇසුරේ. හරි මෙතන ප්‍රතිරෝධ කීපයක් දීලා තියෙන හින්දා අපිට මේක සලකන්න වෙන්නේ සමග ප්‍රතිරෝධය ඇසුරෙන් ගානක් අහන ගානක් නැත්නම් ප්‍රතිරෝධ පද්ධතිය ඇසුරෙන් අහන නැත්නම් නිර්මාණය වෙලා තියෙන ගානක් විදිහට තේරුම් ගමු. මොකද මේක අහන්නේ ප්‍රතිරෝධ කීපයක්ද සැකසූ ඇටමක් රූපය දක්වා ඇත. වියලි කෝෂ සම්බන්ධ කර ඇත. මේකට වියලි කෝෂ දක්වලා දෙන්න දරුවනේ පැහැදිලිව බලන්න. වියලි කෝෂ 1 2 3 තියෙනවා. එකක් විතරක් නෙමෙයි. හැබැයි මේ වියලි එක කෝෂයකගේ තමයි 1.5 වෝල්ට් කියලා දීලා තියෙන්නේ. එහෙනම් 1.5 වෝල්ට් බැගින් වියලි කෝෂ 3ක් මේක තුල තියෙනවා. හරි. එතකොට මේ තුන් දෙනා ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා කෝෂ 3ක් ශ්‍රේණිගතව සම්බන්ධ වුණාම මේ කෝෂ මගේ සමස්ත විභවයන්ගේ එකතුවක් ලබා දෙනවා. ඒ කියන්නේ 1.5 3ක් 1.5 3යි 4.5ක
වෝල්ටීයතාවයක් එම කෝෂවල දීමේ හැකියාව පවතිනවා. උතන එක කෝෂයක් විතර තිබ්බනම් 1.5 දෙන්නේ. අනිත් ඒ කෝෂ තුන සමාන්තරගතව තිබ්බනම් ඒත් දෙන්නේ 1.5යි. මෙතන කෝෂ තුනක් තියෙනවා ශ්‍රේණිගතව දෙන්නේ. ඒ හින්දා වෝල්ටීයතාවය 1.5යි. ඒ වගේ තුන් ගුණයක්. ඒ හින්දා 4.5ක් ලෙස අපිට ගන්න වෙනවා. ඒ සොරෙන් අසයිති ප්‍රශ්න වලින් පිළිතුරු සපයන්න. මේ වගේ ප්‍රශ්නයක් දුන්නාම අනිවාර්යයෙන් මේක චුට්ටක් පොතේ ඇඳ ගන්න කියලා මම කියනවා. මොකද එතකොට අපිට පහසුයි මේක අවබෝධ කරගන්න. නැත්තම් MCQ එකක් වගේ නම් MCQ එකෙන් පිළිතුර සටහන් කරගන්න. ඔයගෙන් සටහන් කරලා සමග ප්‍රතිරෝධයන් ලියලා පොඩක් ඒක තුල ග්‍රැබ් වෙන්න. එතකොට අපිට ලේසි. එතකොට අපේ අර වැරදි වෙන සම්භාවිතාවය සාපේක්ෂව අඩු කරගැනීමේ ලොකු හැකියාවක් තියෙනවා. දැන් මේක කියන්නේ ධාරාව ගලා යන්නේ P සිට R දෙසටද නැතහොත් R සිට P දෙසටද. මේක නම් වැදගත් දෙයක්. දරුවෝ අපි තේරුම් ගන්න ඕනේ. මොකද ගොඩක් දරුවෝ පටලව ගන්න දෙනවා. සාමාන්‍ය ඉලෙක්ට්‍රෝන දැන් පද්ධතියක වෙන්නේ ඉලෙක්ට්‍රෝන ගලන එකනේ. ධාරාව කියලා ගලන්නේ ඉලෙක්ට්‍රෝන. හැබැයි ඉලෙක්ට්‍රෝන ගලන්නේ හැමතිස්සෙම ඍණ විකර්ෂණයක් නේ. ඍණාග්‍රේ ඍණ විභවයක් තියෙන. ඉලෙක්ට්‍රෝනත් ඍණයි. ඍණ විකර්ෂණයෙන් හින්දා ඍණාග්‍රේ සිට ධනාග්‍රේ දෙසට තමයි ඉලෙක්ට්‍රෝන ගලන්නේ. විද්‍යාවේදී මේ විද්‍යාඥයන් සම්මතයක් විදිහට ඒගොල්ලෝ ධාරාව නිරූපණය කරන්න ධන සිට ඍණ. එතකොට අපෙන් එහොත් ඉලෙක්ට්‍රෝන ගලන දිශාව කොහේ ඉඳන් කොහෙටද කියලා ඉලෙක්ට්‍රෝන ගලන්නේ ඍණාග්‍රේ සිට ධන. හැබැයි සම්මත ධාරාවේ දිශාව නැත්තම් ධාරාවේ දිශාව අපි කියනකොට ධාරාව කියන්න ඕනේ ධනාග්‍රේ සිට ඍණාග්‍රේ දක්වා කියලා. ධන සිට ඍණ දක්වා ධාරාව ගලනවා කියලා අපිට කියන්න වෙන්නේ ફોකස් කරන්න වෙන්නේ. ඒක තමයි බේසික්. හරි. ඊට පස්සේ අපි තේරුම් ගමු දරුවෝ ධන සිට ඍණ දෙසට. එතකොට මේකේ ධාරාව ගලා යන දිශාවයි අහන්නේ ඉලෙක්ට්‍රෝන නෙමෙයි ධාරාව නම් එහෙම ධන ඉඳලා ඍණ පැත්තට. ඒ කියන්නේ P සිට R දෙසට P සිට R දෙසට තමයි ධාරාව යැලීම සිද්ධ වෙන්නේ. P සිට R දෙසට කියලා ඔයගොල්ලෝ පිළිතුරු ලියන්න ඕනේ. හදිසියවත් ඒගොල්ලෝ කවවත් ඉලෙක්ට්‍රෝන ගලන දිශාව දක්වන්න කියලා ඉලෙක්ට්‍රෝන ගලන්නේ නම් R සිට P දෙසට කියලා ඔයගොල්ලන්ට දාන්න පුළුවන්. ඔකට පිළිතුර P සිට R. හරි. ඊළඟට PQ අතර සමග ප්‍රතිරෝධය සරලයි. P සහ Q කියන්නේ මොකක්ද? මේ සමාන්තරගත තුන් දෙනෙක් තියෙනවා. සමාන්තරගත සමාන ප්‍රතිරෝධ තුනක් මම කියලා දීලා තියෙනවා. මේකේ කෙටි ක්‍රමයක් තියෙනවා. ඒක නැත්නම් දීර්ඝ ක්‍රමයකට යන්න පුළුවන්. දීර්ඝ ක්‍රමය මොකද්ද? 1ට R සමානයි 1ට R සමානයි 1ට R1 සමීකරණය මේක නේ ධන 1ට R2 ධන 1ට R3 කියලා දාලා ප්‍රතිරෝධය අගේ හොයන්න ඕනේ. R හොයන්නයි තියෙන්නේ. R1 කියන්නේ 6 R2 6 R3 6. එතකොට 1ට R සමානයි 6න් 1 6ක් කියන්නේ 6න් 3යි. හරිනේ. 6න් 3 ඉතින් R මුක්ත කරන්න R සමානයි. එතන මේ මෙතෙන්ට R යනවා 6 උඩට එනවා 3 බෙදීම වෙනවා 2යි. 2යි. R සමාන 2යි. ඕක සරලයි දරුවෝ. ඉතින් අපි දන්නවා කෙටි ක්‍රමයක් තියෙනවා. සමාන්තරගත අවස්ථාවේදී ප්‍රතිරෝධ සමානයි නම් කොහොමද කරන්නේ? එක ප්‍රතිරෝධයකගේ 6යි ප්‍රතිරෝධ සංඛ්‍යාවෙන් බෙදන්නේ. එක ප්‍රතිරෝධයක් 6යි ප්‍රතිරෝධ 6 ඒවා 1යි 2යි 3ක් තියෙනවා. 6 බෙදීම 3 ඒකත් 2 ඕම් කියලා කෙලින්ම පිළිතුර අපිට 2 ඕම් කියලා අවසාන පිළිතුර ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. දීර්ඝ ක්‍රමයට ගියත් අවුලක් නැහැ. කෙටි ක්‍රමයටත් යන්නේ. කෙටි ක්‍රමේ පුරුදු වෙන්න. ලොකු දෙයක් නැහැ. ඉතින් ප්‍රතිරෝධ 5ක් මේ විදිහට එක ප්‍රතිරෝධයකගේ 15යි 15 ඒවා 5ක් තියෙනවා සමාන්තරගත. එතකොට කරන්නේ එක ප්‍රතිරෝධයකගේ 15යි ප්‍රතිරෝධ ගන්න 5යි 15 බෙදන්න 5න්. එතකොට 15 5 විදෝම් 3යි කියලා එනවා සමකේ. ඒක ලේසි. මේ සමාන වෙන්න ඕන ප්‍රතිරෝධයක්. ඒ සමානයි නේද අපිට කිලිම එක දාන්න පුළුවන්. නැත්නම් ඒකට R දාලා දාන්න ඒක ගමනක් නැහැ. ශ්‍රේණිගත අවස්ථාවේදී නම් එකතුව ගන්නෙ. සමාන්තරගත අවස්ථාව විතරයි ඒකට R දාන්න. ඊළඟ ප්‍රශ්නේ Q සහ R අතර සමග ප්‍රතිරෝධය. දැන් මේ PQ හෙව්වනේ මුලින්. දැන් අහන්නේ QR. මේක ඉතින් මේක ශ්‍රේණිගත එකක් වත් දරුවෝ ලේසි. ශ්‍රේණිගත අවස්ථාවේදී R සමකේ සමානයි R1 ධන R2 ධන R3. R වල එකතුව ගන්න වෙනවා. R3 R1 ධන R2 ධන R3 ප්‍රතිරෝධයන්ගේ එකතුව එකක් 6 ගානේ 6 වරක් 3 18 නේද? R සමකේ කියන්නේ R සමාන 18. එකතුවනේ ඒක සරලයි. ශ්‍රේණිගත අවස්ථාවේ ලේසි. කෙලිම ප්‍රතිරෝධ 10ක් තියෙනවාද? ඒ 10ම එකතුව ගන්න. මේක 6 වම් 3ක් 6 ඒවා 3ක් එකතු කරන්න 6 6 6 18යි. එතකොට QR අතර සමග ප්‍රතිරෝධය හෙව්වා. පරිපථයේ මුළු ප්‍රතිරෝධය වැඩි කිරීමට වැඩි දායකත්වයක් ලබා දෙන්නේ කොමන ප්‍රතිරෝධ? සරලයි. ඉතින් දරුවෝ ඕගොල්ලන්ට තේරෙනවා PQ වල තියෙන 2යි ඕම්. QR වල තියෙන 18යි. ඉතින් දෙකෙන් 18න් වැඩි දායකත්වයක් දෙන්නේ 18 කියන එක නේද?
කුමන ප්‍රතිරෝධ කට්ටලයේද QR ප්‍රතිරෝධ කට්ටලය ලියන්න QR ප්‍රතිරෝධ කට්ටලය. ඉතින් දරුවෝ අපි මේකේ සමකයත් හොයමු. දැන් සමකය කියන්නේ මොකද්ද? මේ ප්‍රතිරෝධ සියල්ලම වෙනුවට දාන්න පුළුවන් තනියකනේ. දැන් මෙතන ශ්‍රේණිගතයි 18ක් එනවා. මේ සමාන්තරගත එකේ සමස්තය එනවා 2ක්. එතකොට මේ 18 මේ 2යි යොම් කියන්නේ මේ තුන වෙනුවටම දාන්න පුළුවන් සමකයනේ. 2යි මෙතන සමකය 18යි 2යි 18යි කියන්නේ R all සමස්ත ප්‍රතිරෝධය වෙන්නේ R 20යි යොම් 18යි 2යි. 18 එකයි 2 එකයි දෙකම සම ශ්‍රේණිගත විදිහට ක්‍රියා කරන 18යි 2යි 20යි. මෙතන 18යි මෙතන 2යි සමග ප්‍රතිරෝධය මුළු ප්‍රතිරෝධය 20යි. ප්‍රතිරෝධ කටලෙන්ද එතකොට QR එක හරි ඊළඟ එක ස්විචය විවෘත කර ඇති විට ඇමීටර පාඨාංකයක වන. එතකොට මේ පද්ධතියට V සමාන IR දාන්නයි තියෙන දරුවෝ. අපි ඒක පොඩ්ඩක් දාමු පොඩ්ඩක් මේ ටික මම ක්ලියර් කරලා ඉන්නම්. ඔයගොල්ලෝ කැල්කියුලේෂන් වැරදුනා නම් ඒව තේරුම් අරගෙන දැන් හදා. හරිදරු. දැන් බලමු මොකද්ද මෙතන වෙන්නේ කියලා සමග ප්‍රතිරෝධයත් අපි හෙව්වා. ඊළඟට මේගොල්ලෝ අහන්නේ ඇමීටර් පාඨාංකයේදී V සමාන IR දාන්න. ඉතින් අපි දාන සමීකරණේ V සමාන IR අපි දාන්න I නේ අහන්නේ. I සමානයි මොකද්ද? I වක්තන V බෙදීම R. I සමානයි V බෙදීම R. වෝල්ටේජ් එක කීයද දෙන්නේ? එතන මම කිව්වා 1.5 3ක් කියලා. ඒ කියන්නේ 4.5යි. V සමාන IR I සමානයි V බෙදීම R. R ප්‍රතිරෝධය 20යි. 4.5 20 බෙදන්න. කොහොමද මේ වගේ එකක් කරන්නේ? දරුවෝ 20 බෙදනවා කියන්නේ දශම ස්ථානයේ පස්සට යනවා. ඒ කියන්නේ I සමානයි 0.45. දශම ස්ථානයේ පස්සට යනවානේ. බෙදන්න දෙකෙන්. 0.45 දෙකෙන් බෙදුවම I සමානයි 0.4 4ට දෙකේව 2යි 5ට දෙකේව 2යි 1ක් ඒතර 10ට දෙකේව 5යි 0.2යි 2යි 5යි ධාරාව නම් සමත ඒකකයක් දාන්න ඇම්පියර් 0.2යි 2යි 5යි ඇම්පියර්. හරි ඒක සරලයි නේ. හරි තේරුම් අරගන්න ඕක අමාරු නැහැ. ඔයගොල්ලෝ තේරුම් අරගන්න ඕනේ කොහොමද මේ වගේ ගණන් කරන්නේ. මොනවද අපි දාන සමීකරණ V සමාන IR දැම්මා I ගොක්ත කරා කැල්කියුලේෂන් එක කරන්නයි තියෙන්නේ. एम्पियर එක නම එතකොට 4.5 20 බෙදුවා 20 බෙදුවා කියන්නේ මේ බිඳුව නැති කරන්න මෙතන දශම ස්ථානය මෙහාට ගෙනියනවා. 0.45 දෙකෙන් බෙදුවම 0.2 0.1.2.5 ඇම්පියර් කියලා එනවා. ඊවද්දී මනසට දාගන්න මොකද්ද මේ අහන්නේ කියලා. එතකොට ලේසි. හරි. ඊළඟට අපෙන් අහලා තියෙන්නේ ප්‍රවේග කාල චලිතයකට අදාළ ප්‍රශ්නයක්. සරලයි. බස් නැවතුම් පොල්ලක නවතා ඇති බස් රථයක් ගමන් අරඹා ඊළඟ නැවතුම් පොළෙහි නවත්වන තෙක් බස්සේ චලිතයට පිළිබඳ ප්‍රවේග කාල ප්‍රස්ථාරය මතක තියාගන්න දරුවනේ. ඔයගොල්ලෝ ගොඩාක් වෙලාවට වරද්ද ගන්න දේ තමයි ප්‍රවේග කාල ප්‍රස්ථාරයයි විස්ථාපන කාල ප්‍රස්ථාරයයි මතක ගන්න. ගොඩාක් වෙලාවට ඔයගොල්ලෝ ෆැමිලිය ඔය පුතාලා ෆැමිලිය වෙලා තියෙන ප්‍රවේග කාල ප්‍රස්ථාර වලට අවුලක් නැහැ. මේ ප්‍රශ්න අහලා තියෙන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් තමයි විභාගෙට 90ක් අවස්ථාවලදී අහලා තියෙන ප්‍රවේග කාල ප්‍රස්ථාරයක්. හැබැයි හදිස්සියවත් ප්‍රවේග කාල නොවේ විස්ථාපන කාලාවත ඔයගොල්ලෝ තේරුම් අරගන්න ඕනේ විසික විස්ථාපන කාල ප්‍රස්ථාරයක් කියලා. ඒවැ x අක්ෂයෙන් කියවෙන්නේ මොකද්ද? y අක්ෂයෙන් කියවෙන්නේ මොකද්ද? අනුක්‍රමණයෙන් කියවෙන්නේ මොකද්ද? සහ ඒකේ වර්ගඵලයේ සෙවීමෙන් අපිට විස්ථාපනය ලැබෙනවද යන්න කියලා දේ ප්‍රස්ථාරය මත වෙනස් වෙනවා. ඉතින් විස්ථාපන කාල ප්‍රස්ථාරයක නම් අපේ විස්ථාපනය ඇහුවොත් කෙලින්ම y අක්ෂයේ රීඩින් එක කියන්නේ. ඒ කියන්නේ මීටර් තප්පර 10කට පස්සේ විස්ථාපනය කීයද කියලා වර්ගඵල හොයමු යන්න එපා. මොකද විස්ථාපන කාලනේ කියන්නේ කාලයත් එක්ක විස්ථාපනය තමයි විස්ථාපන කාලවල වෙන්නේ. අපි තප්පර 10කදී විස්ථාපනය කීයද ඇහුවොත් කාලක්ෂයේ තප්පර 10 ගිහිලා උඩට යන්න උඩට ගිහින් බලන්න ප්‍රස්ථාරයේ අපිට එන සමීකරණේ නැතර ඒකාවේ තප්පර 10ක් තුලදී y වගේ කීයද කියලා එච්චරයි. හැබැයි මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරවල විශේෂත්වයක් තියෙනවා දරුවෝ. ප්‍රවේග කාල ප්‍රස්ථාරවල විස්ථාපනය හොයන්න වෙන්නේ ප්‍රස්ථාරයේ අදාළ කොටසට යටත් වෙන වර්ගඵලය මගින්. බලන්න තේරුම් ගමුකෝ. ප්‍රස්ථාරය රූපය දැක්වේ. ඉහත ප්‍රස්ථාරයට අනුව බසේ චලිතයේ ස්වභාවයට අදාළ අක්ෂර පහත දී ඇති රාශි ඉදිරියෙන් ලියන්න. මේ චලිත ස්වභාවයට අදාළ අක්ෂර ලියන්න. මේගොල්ලෝ කියන මන්දනේ. මන්දනේ ඔයගොල්ලෝ තේරුණා. ඒ මූලිකව අපි තේරුම් ගන්න ඕනේ මේකේ චලිතය. මොකද්ද මේ චලිතය? මෙතන මේ තියෙන තරණයක් නේද? කාලයත් එක්ක ප්‍රවේගය වැඩි වෙලා තරණයක්.
ඊට ප්‍රවේගය නියතයි. ඒකට අපි කියනවා ඒකාකාර ප්‍රවේගය. ඊට පස්සේ ප්‍රවේගය අඩු වෙනවා. ඒකට කියනවා මන්දනය. ඒකට මන්දනය කියන්නේ R සහ S. R සහ S තමයි මන්දනයේ ත්වරණය. PQ ඒකාකාර ප්‍රවේගය අහලා තිබ්බනම් ඉන්නේ QR. ඊළඟට බස් රථය ගමන් කර ඇති උපරිම ප්‍රවේගය ප්‍රස්ථාරය ඇසෙන නිසා සරලයි නේද? ඉතින් මේකේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයන්නේ y අක්ෂයෙන් ලැබෙන ප්‍රවේගය. x අක්ෂයේ තියෙන කාලෙන්. උපරිම ප්‍රවේගය කියන්නේ ඉතින් මෙයා තප්පර 60ක් ගියාට පස්සේ මෙයාට ප්‍රවේගය 20ක් එනවා. 20 තමයි උපරිම ප්‍රවේගය වෙන්නේ. ප්‍රස්ථාරයෙන් කෙලින්ම කියව ගන්න පුළුවන්. ප්‍රස්ථාරය ඇසෙන සහ ඉහත මගින් සහිත බස් රථයේ ස්කන්ධය කිලෝග්‍රෑම් 1500 ලොකු ස්කන්ධයන්නේ බස් එකේ ස්කන්ධය සාපේක්ෂව වැඩිනේ. 1500 වන අතර එයට 5 ms ඍණ දෙකක ත්වරණයක් ලබා ගැනීම සඳහා එන්ජින් මගින් ලබා දී යුතු බලය. ඉතින් කෙලින්ම සරලයි දරුවෝ. මූලික සමීකරණ ඔයගොල්ලෝ දන්නවද කියලා බලන්න. F සමානයි m. m ස්කන්ධය දීලා තියෙනවා 1500යි. තරණය කිය දීලා දෙන්නේ 5යි. 1500 පහින් වැඩි කරන්න බිඳුවයි පසරක් පාවිසි පහෙන් 5 දෙකක් ඉතුරුයි. පසරක් 5 දෙක 7,500 බලන නිව්ටන්. ඉහත ගණන කිරීම සඳහා භාවිතාවන්ගේ නිව්ටන්ගේ කීවන නියමයද වැදගත්. නිව්ටන්ගේ දෙවන නියමය තමයි F සමාන m කියන සමීකරණය ගත්ත මතකයි නේද? පළවෙනි නියමයෙන් කිව්වේ සාමාන්‍ය චලිතය පිළිබඳව. නිශ්චල වස්තුවක නිශ්චලතාවය හෝ චලන වන වස්තුවක චලිත ස්වභාවය වෙනස් කරන්න පුළුවන් එකම සාධකයේ බාහිර සමතුලිත බලයක්. දෙවන නියමයෙන් තමයි මේ ත්වරණයට බලපාන සාධක. වස්තුවක ලක්වන ත්වරණය එයට යොදන බලයට අනුලෝම සමානුපාතිකයි. වස්තුව ලක්වන ත්වරණය එයට යොදන දැන් මේක මේ බාහිර සමතුලිත බලයට අනුලෝම සමානුපාතිකයි. සහ වස්තුවක් ලක්වන ත්වරණය එහි වස්තු ස්කන්ධයෙන් ප්‍රතිලෝම සමානුපාතිකයි කියලා ඔප්පු කළා. ඒක ඇසුරෙන් තමයි F සමාන m කියන සමීකරණය අපි ඩිරයිව් කරේ. නිර්වචනය කරේ ඒක ලබා ගත්තේ. ඒක ඇසුරෙන් තමයි මේ ගන්න කිරීම කරන්නේ. ඉතින් කීවන නියමය දෙහොත් අනිවාර්යෙන් දෙවන නියමය. මෙතෙන්දිම දරුවනේ මතක් කරගන්න නිව්ටන්ගේ තුන්වන නියමය. නිව්ටන්ගේ තුන්වන නියමය මොකක්ද කිව්වේ? ඕනෑම ක්‍රියාවකට අගෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධව ප්‍රතික්‍රියාවක් ඇත. මේක සරලයි නේද? මේක සරල ප්‍රශ්නයක්. දැන් මේ ප්‍රශ්නේ අපෙන් අහුවොත් තප්පර 60කදී නැත්නම් තප්පර 480කදී නැත්නම් තප්පර 540කදී මෙයාගේ විස්ථාපනය කොහෙද කියලා මේක ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් නිසා ඒ අවස්ථාවේ අදාළ ලක්ෂ්‍ය දක්වා ගමන් කර ඒ කොටසට අදාළ ප්‍රස්ථාරයේ වර්ගඵලය සෙවීමෙන් අපිට සමස්තය සොයා ගැනීමේ හැකියාව තියෙනවා. සමස්තය ගණනය කරන්න පුළුවන්. ක්ලියර්. හරි දරුවෝ ඊළඟට බලන්න C කොටස රූප සටහනේ දක්වා ඇත්තේ වෙළඳපොලෙන් ලබාගත් ස්ථිර ප්‍රතිරෝධය. මේක ධාරාව ඇසුරෙන් අහලා තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා ප්‍රතිරෝධක වර්ග තුනක් තියෙනවා. මම හිතනවා මතක ඇති කියලා. මොනවද මේ වර්ග තුන? ස්ථිර ප්‍රතිරෝධක, විචලන ප්‍රතිරෝධක, ආලෝක සංවේදී ප්‍රතිරෝධක. ඕවනේ තියෙන්නේ ස්ථිර ප්‍රතිරෝධක තියෙනවා, විචලන ප්‍රතිරෝධක තියෙනවා, ආලෝක සංවේදී ප්‍රතිරෝධක තියෙනවා. තුන තමයි ප්‍රධාන වශයෙන් ප්‍රතිරෝධක අපිට දක්න ලැබෙන්නේ. ඊට පස්සේ ප්‍රතිරෝධක වල ක්‍රියාකාරීත්වයේ කෘත්‍ය ගැන අපිට යම් තාක් දුරක අවබෝධයක් තිබිය යුතුමයි. ධාරාව තිබ්බේ අපි 10 නේද? 10 දෙවෙනි කොටසට අදාළ මේ තියෙන්නේ. මේ බලන්න ප්‍රතිරෝධක වර්ග තුනයි දරුවෝ. ස්ථිර ප්‍රතිරෝධක කියන කාලයත් එක්ක ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ. විචලන ප්‍රතිරෝධක ඔයගොල්ලෝ දන්නවා කාලයත් එක්ක ප්‍රතිරෝධය වෙනස් වෙනවා. අපිට විචලන ප්‍රතිරෝධක වල ප්‍රතිරෝධය අඩු වැඩි කළා අපිට පද්ධතිය සමස්ත පද්ධතිය හරහා ගල් ධාරාව පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. අනිත් එක තමයි ආලෝක සංවේදී ප්‍රතිරෝධක. ආලෝක සංවේදී ප්‍රතිරෝධක වල විශේෂත්වය ආලෝකයේ සංවේදීතාවයක් දක්වනවා. ඒ සංවේදීතාවය නිසා මොකද වෙන්නේ? ආලෝකය වැඩි වෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා. එහෙනම් ධාරාව වැඩි වෙනවා. ආලෝකය අඩු වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙලා ධාරාව අඩුවීමයි සිද්ධ වෙන්නේ. ආලෝකයත් එක්ක ප්‍රතිරෝධය වෙනස් වෙනවා. නැත්නම් ආලෝකයට සංවේදීව ප්‍රතිරෝධය වෙනස් කරගන්නේවට තමයි අපි කියන්නේ ආලෝක සංවේදී ප්‍රතිරෝධක කියලා. ඉතින් මේ ස්ථිර ප්‍රතිරෝධක උදා මේකේ මේ අගේ සොයන්න මෙන්න මේ විදිහට තමයි ප්‍රායෝගික මේ ස්ථිර ප්‍රතිරෝධක තියෙන්නේ. එයාගේ ප්‍රතිරෝධාගේ ස්ථිරයිනේ ෆ්ලක්චුේෂන් එකක් නෑ, වෙනස් වෙන්නේ නැහැ. එයාගේ සෙවීමට භාවිතා කරන ක්‍රමවේදයට තමයි මේ අපි කියන්නේ මේ වර්ණ කේත ක්‍රමය කියලා. වර්ණයෙන් කේතයක් දෙනවා, තේරුමක් දෙනවා, අවබෝධයක් දෙනවා කියලා. ඉතින් මෙන්න මේක තමයි ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේකට අදාළව වර්ණ කේත ක්‍රමයට අදාළව මතක තියාගන්න වර්ණ කේත ක්‍රමයේ පළවෙනි වර්ණය. අපි වර්ණ අල්ලන්නේ වමේ සිට දකුණට තමයි සලකන්නේ. හරිනේ. පළවෙනි වර්ණය කියන්නේ දරුවෝ දස ස්ථාන. දැන් මේකට හරුණා පළවෙනි අපි නිල් වර්ණය කියලා. ඉතින් මෙහෙමයි. මේකේ විභාගේ මේකේ වටසෙන් ප්‍රශ්නයක් දෙන්න නම් පුතා දුව මොකද වෙන්න ඕනේ? ප්‍රධාන වශයෙන් පුතා මොකද වෙන්න ඕනේ මෙතන? මේගොල්ලෝ මේ වර්ණ කේත මේ ටැබ් එක දෙන්න ඕනේ. හොඳ. එහෙම නැතුව ඔයගොල්ලන්ට මේක හදන්න බෑ. තේරුණා නේද පුතා? හරි. මෙන්න මේ වර්ණ ශ්‍රේණිය දෙන්නම ඕනේ. නැත්නම් අපිට ඒක ફોකස් කරන්න බෑ.
වර්ණ ශ්‍රේණිය දෙන්න ඕනේ. එතකොට පළවෙනි මේ තියෙන වර්ණ පටිය තියෙනවනේ. ඒ පළවෙනි වර්ණ පටියට දාලා වෙන්නන්නේ නිල්. නිල් නම් මොකද්ද? නිල් කියන්නේ අංක 6. එයා තමයි දස ස්ථානේ 10 තැන. ඒකට ඒක 66. ඊට එක ස්ථානයට එන්නේ මේක අපි රතු කියලා තැඹිලි කියලා ගමුකෝ. 3. එහෙනම් එයාගේ ප්‍රතිරෝධය 63යි. පළවෙනි 3 හරි. මොකද්ද මේ කියන්නේ වර්ණ වලලු වල පළවෙනි වර්ණයෙන් දස ස්ථානය කියන්නේ පළවෙනි ඉලක්කම. දෙවෙනි වර්ණයෙන් දෙවෙනි ඉලක්කම 63. එතකොට මේ පළවෙනි ඉලක්කමට අපි කියන්නේ දස ස්ථානය. දෙවෙනි ඉලක්කම කියන්නේ එක ස්ථානය 23 කියලා ගන්නකො. 23 2 කියන්නේ දස ස්ථානය. 10 20 30 කියලා වෙනස් වෙන එහෙමනේ. 3 කියන්නේ එක ස්ථානයක් කියන 9 වෙනවා. එතන 63. ඊට තුන්වෙනි වර්ණ වලල්ලෙන් දරුවෝ ඒකට අදාළ 10 බලය තමයි ප්‍රතිරෝධය. 63 වාරයක් 10 එන්නේ එයාගේ බලය. මෙයා අපි හිතමු රතු කියලා. රතු වලට අදාළ දෙක. ඔන්න ඕක තමයි එයාගේ ප්‍රතිරෝධය. ඔන්න ඔහම හොයන්න ලේසි. 63 වැඩි කිරීම 10 2 කියන්නේ 63යි 10 2 කියන්නේ තව බිංදු දෙකක් එනවා. 6300 ප්‍රතිරෝධයක ප්‍රතිරෝධාගයක් තමයි මෙතන තියෙන්නේ කියන එකයි ඒක තමයි. තරම තේරුම. ඊට අමතරව මේ සහනාගය කියලා එකක් තියෙනවා දරුවෝ. ඒක අපි මෙහෙමයි ඩිෆයින් කරන්නේ. සහනාගය කියන එකේ තේරුම නම් දැන් අපි මෙහෙම ප්‍රතිරෝධ හදනවානේ. දැන් මේ ප්‍රතිරෝධ හදද්දී දරුවෝ ප්‍රතිරෝධය 100% නිවැරදි නෑ. ප්‍රතිරෝධය වැරදි වෙන්න පුළුවන්. මොකද කෙමිකල් සබ්ස්ටන්ස් මික්ස් කරලානේ මේක හදන්නේ. ඒතකොට හරියටම හරිම අනුපාතයෙන් ඒවා මිශ්‍ර වෙන්නේ. අනුපාතයන්ගේ පොඩි පොඩි දුර්වලතා තියෙන්න පුළුවන්. ඒතකොට ඒක මග හරවා ගැනීමේ අදිෂ්ඨානයෙන් මග හරවා ගැනීමට තමයි අපි මේ සහනාගය කියන එක දෙන්නේ. එතකොට අපි කියනවා මේකේ ප්‍රතිරෝධය මේකයි තියෙන්නේ. හැබැයි මේක රේන්ජ් එකක් වෙන්න පුළුවන්. සමහර විට මෙතන මේ මට්ටමට එන්නත් පුළුවන්. සමහර විට මේ දක්වා ඉහළ මට්ටමකට හෝ පහළ මට්ටමකට එන්න පුළුවන්. මේ දක්වා අතරතුර පරාසයක් තියෙනවා කියන එක තමයි ඒකෙන් ඒගොල්ලෝ නිරූපණය කරලා තියෙන්නේ. තරලයි මේ සහනාගයත් දරුවෝ මේක වෙනම ටේබල් එකක් නේ. දැන් මේකේ මොකද පළවෙනි ඉලක්කම කියන්නේ පළමු අංකය. ඒ කියන්නේ දස ස්ථානයේ දෙවෙනි ඉලක්කම කියන්නේ දෙවන අංකය. තුන්වෙනි ඉලක්කමයට දාලා අංකයෙන් 10 බලය නිරූපණය කරනවා හතර සහනාගය. ඒතර වර්ණය හොයාගත්ත ඒකට අදාළ ඉලක්කම දැම්මා. පළවෙනි එකයි දෙවෙනි එකයි තුන්වෙනි එක 10 බලයක් විදියට ඒ වර්ණයම 10 බලයක් විදියට පෙන්වන්න. සහනාගයත් මේගොල්ලෝ දීලා තියෙනවා. රතු දුඹුරු රතු රන් රිදී පාටක් නැති වුණත් සහනාගයක් තියෙන 120. ඒ විදිහෙන් තමයි අපි නිරූපණය කරන්නේ. ඒ 120 සහනාගය කැල්කියුලේට් කරන්න පුතා මුළු ප්‍රතිරෝධය අරගෙන ඒ ප්‍රතිරෝධයෙන් 120ක් ගන්න. මේකනේ මේ තියෙන්නේ. වෙන මුළු ප්‍රතිරෝධය. මෙන්න මේක තමයි ආවේ. සහනාගය මෙතන 110යි තුනේ කියලා ගන්නකො මේ අපි මේ උදාහරණයක් ඇසුරෙන් යමු. නැත්නම් මේ සහනාගය කියන concept එක ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති වෙයි. ප්‍රධාන වශයෙන් ප්‍රතිරෝධය 10යි. ඒක සහනාගය 10 කියන්නේ 100ට 1000න් 110ක් ගන්න. 1000 වැඩි කිරීම 110. එතකොට 100. එතකොට ඒකෙන් කියවෙන අදහස් නැත්නම් තේරුම තමයි ප්‍රතිරෝධය ඔය 100කින් අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්. දැන් අපි හිතලා තියෙන ප්‍රතිරෝධය කීයකටද 1000. මේ සහනාගයක් නැත්නම් විචලන විහකයක් තියෙනවා 100ක්. එතකොට ප්‍රතිරෝධය වැඩි වුණා සමහර විට 1000යි අර 100 වැඩි වෙන්න පුළුවන්. එහෙනම් 1100ක් දක්වා යන්න පුළුවන්. ප්‍රතිරෝධය අඩු වුණොත් මෙතන 100ක අඩුවීමක් වෙනවා. 10යි 10න් 100ක් ගියම 900යි යනවා. 900 සහ 1100 අතර පරාසය තුල තියෙනවා කියන එක තමයි සහනාගයෙන් කියන්නේ. මේ තියෙන ප්‍රතිරෝධයේ සත්‍ය අගය තිබිය හැකි පරාසය. අපි හදන්නේ 1000ක් හදන්න. හැබැයි ෆ්ලක්චුේෂන් එකක් තියෙනවා, විචලනයක් තියෙනවා. 1100 හෝ 900 අතර මේක තිබිය හැකි ප්‍රතිරෝධය විචලනය වෙන්න පුළුවන් කියන එක තමයි කියන්නේ සහන අගයක් දීලා තියෙන්නේ. ඒකයි. හරි. එතකොට ඒකට අදාළ තියරි ටික මම විස්තර කරා. එතන තේරුම් ගන්න ඕනේ නේ. එතනදී බේසික් එක පුතාට ස්ක්‍රීන් එක පේනවනේ. හරි. ඕකේ. මෙතන අපි තේරුම් ගන්න ඕන ප්‍රධානම කරුණ නම් ප්‍රධාන නියතය නැත්නම් තේරුම් ගත යුතු මූලික සංගර්භය මූලික ගණනය කිරීම තමයි මොකද්ද මේකේ අපි ફોකස් කරන්න ඕන තැන. හොඳට බලන්න මෙතන 110 කියන ප්‍රතිරෝධාගේ පරාසය තියෙන්නේ හින්දා 10ක් 110 වැලියු එක අරගෙන ඒක එකතු කරනවා සහ අඩු කිරීමෙන් තමයි ප්‍රතිරෝධය ලබා ගන්න. දැන් මෙතන බලන්න මේගොල්ලෝ මේ අගය දීලා තියෙනවා. බලන්න වෙළඳපොලේ ලබාගත් ස්ථිර ප්‍රතිරෝධය. පළවෙනි එක රතු. රතු නම් මොකද්ද? අංක 2. ඔන්න ප්‍රතිරෝධය හමු 2. පළවෙනි ඉලක්කම 2 ඒ කියන්නේ දස ස්ථානයේ 2යි. ඊළඟට දම්. ඊළඟ ඉලක්කම 7. ඒ කියන්නේ එක ස්ථානයේ 7යි. 27. ඊට පස්සේ කහ. ඒ කියන්නේ වැඩි කිරීම 10 බලය තමයි ඔය තුන්වෙනි ඉලක්කම. 10 බලය කීයද? කහ. කහ වලට අදාළ 7. ඔන්න ඕක තමයි යාගේ ප්‍රතිරෝධය. 27යි 10යි 4යි කියන්නේ කීයද? 27යි 0.4ක්. නේද? 1යි 2යි 3යි ඕම්. හරිනේ.
අපි මේක කිලෝ ඕම් කරමු ප්‍රතිරෝධය ඕම්නේ අපි 1000න් බෙදුවම කිලෝ ඕම් වෙනවා එතකොට 270යි කිලෝ ඕම් කියන එක තමයි අවසාන ප්‍රතිරෝධය එතකොට මේව සම්මතාකාරය නිරූපණය කරන්න පුළුවන් ඔයගොල්ලෝ මැට්ස් වල දන්නවා සම්මතාකාරය 2.7 එක දශම ස්ථානයේ තියෙන්න පුළුවන් අනිත් ඒවා ඔක්කොම 10 බල විදියට හදන්න 2.7යි නම් 1 2 3යි 4යි 5ක් පනින්න ඕනේ වැඩි කිරීම 10 5යි ඕම් ඒක තමයි එතන ගන්න තියෙන්නේ 2,70,000ක් සරල වචන වලින් කියනවා නම් මේ කිලෝ ඕම් හරි සම්මත ක්‍රමයෙන් හරි දක්වන එක තමයි වඩා සාර්ථකයි කියලා මම දකින්නේ ඒක තමයි ප්‍රතිරෝධය හරි මේ ප්‍රතිරෝධ තිබිය හැකි අගේ පරාසය ඔන්න ඔය සහනාගේ දීලා තියෙන එකයි රිදී කියලා දීලා තියෙනවා සහනාගේ 10%යි රිදී වල එහෙනම් මේ 2,70,000න් 10%ක් ගන්න කොහොමද 10% ගන්න 2.70 2,70,000 වැඩි කරනවා 10න් බෙදනවා 100 කියන්නේ ඒක නේ 100 10න් බෙදලා 10න් වැඩි කරන්න ඉතින් 110 කියන මොකද්ද සරලව ගත්තොත් බිඳුවක් කැපෙන එකයි වෙන්නේ අවසාන ඉලක්කම දර ඒ කියන්නේ 27000 එතකොට අපෙන් අහන්නේ පරාසයනේ මේ තියෙන පරාසය විචලනය වෙන්නේ 27000ක් ඇතුළත එතකොට මොකද්ද කරන්න ඕනේ පරාසය කියලා ඉහළම අගය ගන්න 2,70,000ට එකතු කරන්න 27000 ඒ කියන්නේ 2,97,000යි උපරිම ප්‍රතිරෝධය ඊට 2,70,000න් 27000ක් අඩු කරන්න 27ක් අඩු කරාම 2,43,000 එතකොට පරාසය වෙන්නේ 2,43,000 සිට 2,97,000 දක්වා 2,43,000 සිට 2,97,000 දැන් අපි විභාගයට ඇහුවොත් මේකේ තියෙන පුළුවන් උපරිම ප්‍රතිරෝධය කීයද කියලා උපරිම තිබිය හැකි උපරිම 2,97,000යි තිබිය හැකි අවමය 2,43,000යි පරාසය කියන්නේ 2,43,000 2,97,000 අතර පරාසය ඉතින් දරුවෝ ඒකෙන් ඔයාලන්ට තේරෙන්නේ නැති දැන් පහසු දේ සරලව අවබෝධ කරගත යුතු දේ නම් අවබෝධ කරගන්න ඕන දේ තමයි දැන් අපි මේ ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියද්දි හොඳ අවධානයක් ඔබ තුල තබා ගන්න. හොඳට ඒ කියන්නේ හරියට මැනේජ් කරගන්න කාලය කළමනාකරණය වැදගත්. මේ ප්‍රශ්න හොඳට කියවන්න හරියට පිළිතුරු කොට නගා ගන්න. එහෙම වුණොත් බය වෙන්න දෙයක් නැහැ. අපිට උපරිමයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් වෙන්නේ මේවෙන් ප්‍රැක්ටිස් එක වෙන්න ඕනේ පුතා. ප්‍රැක්ටිස් එක නැතුව නම් අනිවාර්යෙන් විභාගෙට යන්න බෑ. මොකද අපි හොඳට ප්‍රශ්න කරලා පුරුදු වීම, ප්‍රශ්න කරලා අවබෝධය, ඒවා තුල තියෙන ඇදියාව. ඒ කියන්නේ අපි හදාගන්න මේ එක්ස්පීරියන්ස් එක මත තමයි ගන්න එක්ස්පීරියන්ස් අපි තුල නිර්මාණය කරගන්න ස්ට්‍රැටජිස් වලින් තමයි අපිට උපරිම ප්‍රතිඵලයකට යන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන් දැන් ප්‍රශ්න කරන්න ගන්න සහ තීරිත් පාඩම් කරන්න. දැන් මේ ප්‍රශ්න කරලා ඔයාලට තේරෙනවා මට මේ ධාරා විද්‍යුතය ටිකක් හරි නෑ වගේ නම් ඒක අනිවාර්යෙන් නෝට් ඩවුන් කරගන්න ක්ලාස් එකේ ඉන්සර්ට් කියන්න මගෙන් අහන්න. ඉතින් මේ සර් මෙන්න මේ කොටස මට ක්ලැරිෆයි කරන්න ඕනේ. ඊට මම ඒක ඩිස්කස් කරන්න. ඒකයි වෙන්න ඕනේ දැන් මේ අපි තේරුම් ගන්න ඕනේ අපිට අමාරුවා. දැන් ඔයාලට මේක කරද්දි ජීවි රසායනික සංයුතිය අවුලක් නෑ. පළවෙනි පාඩම ඒක හොඳයි පුළුවන්. එහෙනම් ඒක ගොඩ. ඒ ගැන ආත්ම විශ්වාසය තියාගන්න. මේ අමාරු කොටස් තියෙනවා නම් ධාරාව හෝ ප්‍රතිරෝධය ඒව නෝට් ඩවුන් කරගන්න. දැන් මාත් එක්ක ඔයගොල්ලෝ පේපර්ස් කරනවා ඊට අමතරව ඔයගොල්ලෝ තනියම පාස් පේපර්ස් එහෙම කරනවානේ. ඒක උත්සාහ කරන්න ඕනේ. මොකද ක්ලාස් එක තුල අපිට කොහොම කරන්න බෑ දරුවනේ. ඒත් අපි උපරිමයේ මම මගේ උපරිමයෙන් ක්ලාස් එකේ ඔයගොල්ලන්ට පේපර්ස් දීලා ප්‍රශ්න කරලා ඒ පුරුද්ද ඇති කරනවා. ඕගොල්ලෝ තනියෙන් උත්සාහවන්ත වෙලා ප්‍රශ්න පත්‍ර වල පිළිතුරු ලියලා ඊට පස්සේ ඒවට අදාළ ගැටලු thank you ඒවට අදාළ ගැටලු තියෙනවා නම් මගෙන් අහන්න ඕනේ. ඒක තමයි වෙන්න ඕනේ. ඒක තමයි ඕනකමින් වැඩ කරන දරුවෙක් තුල තිබිය යුතු දේ. ඒකයි මම බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලෝ මහන්සි වෙන්න ඕනකමින් වැඩ කරන්න උත්සාහවන්ත වෙන්න අනිවාර්යෙන් හොඳ ප්‍රතිඵලයකට ඔයගොල්ලන්ට යන්න පුළුවන්.